හොඳයි අපි දෙවියන් වහන්සේට මේ කාලේ බාර කළ ස්වාමීන් වහන්සේට යාත්නා කරමු. දේවචනේ කියනවා වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට මෙනෙහි කරන්නට ඒක රැඳවල් සිහි කරන්නට කියලා. විශේෂයෙන්ම වහන්සේ ගෝලත්වයට කැඳ වෙනකොට අපිට රැගෙන යන්න තියෙන එකම දේ වහන්සේගේ වචනේ පමණයි. ਸਰව බලධාරී දෙවි පියාණනි ස්තුති මේ ස්ථානයේ සිටිනා වූ සෑම සේවය කරන සේවය නොකරන ස්වාමිනී සෑම දරුවෙක්ම ඔබට බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට අපි යාත්නා කරනවා ඔබ වහන්සේ පාවිච්චි කරන දාසයා නිසා පියාණනි ඔබ වහන්සේගේ තොල් ආලේප කළ මැනව ඔහු තුළින් ශුද්ධාත්මනේ ඔබ වහන්සේ අපිට කතා කළ මැනව ස්වාමිනී ඔබගේ වචනය අපි වෙත ගෙනවිත් අපිව හරිගස්වමින් අපිට උගන්වමින් ස්වාමිනී අපිව ඔබ වහන්සේගේ කැමැත්ත කරන සේවකයන් බවට පත් කළ මැනව ස්වාමිනී අප අඩුවෙන්ටත් ඔබ වැඩිවෙන්ටත් මේ කාලය ඔබ වහන්සේට බාර දෙනවා වචනයත් දාසයාත් ඔහුගේ තුළුත් ස්වාමිනී ඔබ වහන්සේ පාවිච්චි කළ මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් වූ නාමයෙන් ආමේන් ආමේන් Yeah, api පටන් ගමු. මම මේ සීරීස් එක පටන් ගන්න මේක තමයි මේ දෙවියන් වහන්සේගේ අපි විශ්වාස කරන අපි ජීවිතයේ අන්තිම කාලේ කියලා දෙවියන්ගේ වචනේට ඔකට ඇතුළත් වෙන්න කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා තියෙනවා නම් අපි ඒක කරනවා. ඒක කියලා නැත්තම් අපි අපි කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිවම කියලා තියෙන දේවල්. අපි ඒව දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවා නම් අපි ඒව ඒ විදිහටම පිළිපදින්න. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ බයිබලයේ ඒ ගැන සටහන් කරලා නැහැ. නමුත් අපිටම දැන් ලංකාවට ගියාම ලංකාවේ ස්වභාවයෙන්ම එන චාරිත්‍ර තියෙනවා. එහෙම නැත්නම් එංගලන්තයේ ස්වභාවයෙන්ම එන චාරිත්‍ර තියෙනවා. ඒ චාරිත්‍ර අපි කරන්න ඉස්සෙල්ලා අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හොයලා බලන්න ඕනේ මේකට අන්‍ය ආත්මික සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එහෙම ආත්මික සම්බන්ධතාවයක් තියෙනවා අපි ඒ දෙවියන්ගේ වැලකෙන්න ඕනේ. මොකද අපි දෙවියන් වහන්සේ එන්නේ පිරිසිදු මනමාලයක. අනිත් තුන්වෙනි එක තමයි දෙවියන් වහන්සේගේ වචනේ යම් කිසි දෙයක් එපා කියලා තියෙනවා නම් ඒක විශේෂයෙන් මේක දෙවියන් වහන්සේට කියලා තියෙනවා නම් අපි එතනින් මම ඉංග්‍රීසි කියනවා run away flee from immorality කියලා. අපි හරියට දැන් මම මතකයි දවස්වල ලංකාවේ එක තැන්වල බෝම්බ තිබුණා. පාරවල් වල බෝම්බ තියෙනවා. ඉතින් අපි කවුරු හරි කිව්වොත් එහෙම නැතන අර හන්දියේ කොරළ හන්දියේ බෝම්බයක් දාලා තියෙනවා කියලා අපි කියන්නේ අයියෝ මේ ජීවිතේට බෝම්බේ දැකලා නැහැ නේද? ගිහලා බලන්න ඕනේ මේ බෝම්බ මොන වගේ එකක්ද කියලා. මේක රතු පාටද මේක කියලා ඊට පස්සේ මේ කණේ කියලා බලන්නේ නැහැ මේක ටික් ටික් ගන්නවද කියලා. අපි බෝම්බේ කොච්චර ලස්සන වුණත් අපි එතනින් පැනලා තියෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේ වචනේ යම් කිසි උපයි කියලා තියෙනවනම් අපි එතනින් පැනලා දුහන්න ඕනේ. මොකද අපි ලෑස්ති වෙන්නේ වහන්සේගේ මනෝමහලිය වීමටයි. දෙවියන් වහන්සේ ඊටම සුද්ධවන්ත දෙවි කෙනෙක්. අද උදේ මම ගීතාවලිය 91 කියවුවා. දැන් ගීතාවලිය 91 සමහර අය ඉන්නවා ගීතාවලිය 91 විතරමයි කියවන්නේ මුළු ජීවිතේටම. සමහර ගෙවල් වලට ගියාම මේ කුරාන් එක පෙළලා තියෙන්නේ. ඒ වාගේ ගීතාවලිය 91ට පෙළලා බයිබලේ තියලා තියෙනවා මේ හෝල් එකේ. right? ඒක නිකන් මේ good luck charm එකක් වගේ. අද කියනකොට මට යම් කිසි දෙයක් වෙන්න. ඒක තමයි ගීතාවලියේ 91 හතරේ කියනවා උන්වහන්සේ සත්‍යවාදීකම පලිහක්ය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය මහා පලිහක්ය. ඒ කියන්නේ කියනවා මේ his truth සත්‍යවාදී කියන්නේ මොනවද? උපතිපතේසිය එතරම් දක්වනවා. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය. උන්වහන්සේගේ සත්‍යවාදීකම දන්න මිනිසයාට දෙවියන් වහන්සේගේ වචනේ පලියක් වෙනවා කියන්නේ. දැන් ඒක හරියට අපි දැන් මට ඒ පදේ කියනකොට මම ටික කල්පනා කරලා බලුවා ඒක හරියට කෝච් එකක් වගේ. කෝච්චේ දිග කෝච් එකක් වෙන්න පුළුවන්. නමුත් ඉස්සරහම තියෙන එන්ජින් එක. එතන තමයි පවර් එක තියෙන්නේ. පළේ තියෙන එතන. ඒ එන්ජින් එකට අර පළවෙනි කම්පාර්ට්මන්ට් එකට ගහන කනෙක්ෂන් එකක්. ඒ කනෙක්ෂන් එක තමයි දිගට යන්නේ. ඒ වගේ උන්වහන්සේ වචනේ කියනවා අපි දෙවියන් වහන්සේ සමග කනෙක්ට් වෙන
ඒ කනෙක්ෂන් එක තමයි සත්‍ය. දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යෙට තව බල තියෙනවා. දැන් මම ගිය සුමානේ හුඟක් උත්සාහ කළා පෙන්තකොස්ත feast of Pentecost පෙන්තකොස්ත මංගලය ගැන කියලා කියන්නේ. මම already information කියනවා. information overload එකක් වුණා. අද අපි මෙහෙම කරමු. මම දැන් 5යි 10යි මේ වෙලාවට මම පැයකින් මිනිත්තු 45කින් විතර නවත්තන්න. 45කින් නැත්නම් පැයකින් නවත්තලා ඉවර කරන්න බැරි වුණොත් මම එනිසුමානේ ඒක දිගටම කරගෙන යන්නම්. හැබැයි මම හිමින් කාලය අරගෙන තේරෙන විදිහට තේරුම් කරන්න උත්සාහ කරනවා. අපි බයිබලයේ දිහා බලනකොට අපි හුඟක් වෙලාවට කියනවා අපි ප්‍රධානම දේ තමයි කොහොම හරි මිනිස්සු ගලව ගන්න ඕනේ කියලා. දැන් කියනවා මම කීදෙනෙක් ගලව ගත්තද? අන්න එහෙම කියලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ගලව ගන්න. මේ ගලව ගන්න උත්සාහ කරන අවස්ථාවේදී අපි නොදැනුවත්වම අපි නොදැනුවත්වම අපි එක්තරා වැරද්දකට වැටෙනවා. ඒ වැරද්ද තමයි අපි හුඟක් වෙලාවට දේශනා කරන්නේ ගැලවීමේ දේශනාවක්. ගැලවීමේ දේශනාවක්. විශේෂයෙන්ම බටහිර පළාත් වලින් බටහිර රටවල් වලින් ආපු වචනය වැඩිපුරම තියෙන ගැලවීම ගැන. ඒ ආපුවම හීබ්‍රු පොතේ 5:12 සිට 6:3 දක්වා ගත්තම කියනවා ගැලවීම, හාස්කම්, එතකොට doctrines of eternal judgment, මේ සදාකාල ජීවනයේ ඒ මූල ධර්ම ඔක්කොම, එතකොට මේ සඵලභාවය, prosperity, ඒ ඔක්කොම බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ කිරි හැටියට. යේසුස් වහන්සේ ඉන්නේ මනමාලයක් සොයාගෙන. ඉතින් අපි හුඟක් රටවල් වල දැන් අපි තුමු ලංකාවේ ලොකු කන්වෙන්ෂන් එකක් තියෙනවා කියලා ලොකු මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියන බලපුවම ඒකේ කීනෝට් ස්පීකර් ප්‍රධාන දේශකයා ආපම එක්ක ඇමරිකාවෙන් එහෙම නැත්නම් එංගලන්තයෙන්. හැබැයි මේ රටවල් වලින් ආපු පණිවිඩයේ එක පළුද්දක් තියෙනවා. මොකද ඒ පළුද්ද තමයි ඒගොල්ලෝ දේශනා කරන්නේ ගැලවීමේ පණිවිඩයක්. ඉතින් අපි මේ ගැලවීම ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ඒක හරියට as if it is like the end product. ඒක මේ තමයි අපි අන්තිමටම තෝරගන්නේ. නෑ ඒක පටන් ගන්නවා. ඒක හරියට බාබෙක් අලුතෙන් ඉපදෙනවා වගේ. බයිබල් අපි ඉපදුනාම එතන තමයි වැඩ පටන් ගන්න. ඒ වාගේ දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ගැලවීමේ පණිවිඩයක් නෙමෙයි, ඒට වඩා ගැඹුරු දෙයක් අපිට දෙවියන් වහන්සේ කියනවා. it may යට ඇති. yeah. බයිබලයේ කියනවා මැතිව් 24:14 කියනවා මම හිතන්නේ මයින්ඩ් නදීර ඕක නෑ අපි ඒකට දාමු පස්සේ and this gospel of the kingdom ඒ කියන්නේ මේ රාජ්‍ය මේ සුභාරංචිය නැත්නම් රාජ්‍ය සුභාරංචිය සියලු ජාතීන්ගේ සාක්ෂියක් පිණිස ලෝක මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ එවිට අන්තිමේ පැමිණෙන්නේ. වංශ කියනවා the gospel අපිට preach කරන්න කියලා තියෙන්නේ not the gospel of salvation but the gospel of the kingdom. රාජධානිය ගැන. දැන් මම මේ gospel එකේ kingdom එකට විශාල subject එකක් ඒක මාතෘකාව. නමුත් මම ඕගොල්ලෝ අද දෙන්නම් ප්‍රමාණවත් වෙන අදහස් ඒ ගැන තව ගැඹුරට සොයලා බලන්න. තේරෙනවද? ඒක තව ගැඹුරට සොයලා බලන්න. කියන්නේ මේ I will only give you a brief introduction to the subject, but it will create an appetite for you to search more. ඒකට ආසාවක් එන්න යනවා ඒ ගැන තව හොයලා බලන්න. දැන් gospel of the kingdom ඒ කියන්නේ රාජ්‍ය සුභාරංචි. රාජ්‍ය කියන්නේ මොකද්ද? මොකද kingdom එක කියන්නේ? kingdom එක කියන්නේ රජ කෙනෙක් එක දේශයක එක නේෂන් එකක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රටවල් කීපයක් වෙන්න පුළුවන්. ඒ රටවල් රජ කෙනෙක් පාලනය කරන රටක්. රජ කෙනෙක් ප්‍රෙසිඩන්ට් කෙනෙක් නෙමෙයි, ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් නෙමෙයි, රජ කෙනෙක්. කිංඩම් රජ කෙනෙක් මේ පාලනය කරන මේ දැන් අපි දෙවියන් වහන්සේට කියන්නේ රජුරුවන්ගේ රජුරුව කියලා. දැන් දෙවියන් වහන්සේ විශ්වයම ලෝකෙ විතරක් නෙමෙයි මුළු විශ්වයම වපුවම උන්වහන්සේගේ පාලනය යටතට තමයි ඒ විශ්වය මැව්වේ.
දැන් විශ්ව මහපුවම දෙවියන් වහන්සේ මුළු විශ්වයම පාලනය කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි යුනිවර්සල්. ඒ කියන්නේ විශ්වය කෙලින්ම දෙවියන් වහන්සේ පාලනය කරනවා. කවුරුත් නැහැ මැදින්. අනිත් එක තමයි theocratical administration. ඒ කියන්නේ පරිපාලනයේ පුද්ගලයෙකු හරහා. දැන් අපිට කාට තියෙනවා ලොකු කම්පනීස් දෙකක්. ඒ කම්පනීස් දෙකෙන් මෙයා ඒ අයිතිකාරයා එක කම්පනි එකක් එයා තමයි පාලනය කරන චෙයාමන් එයා එතන තමයි යා ලොක්කා. අනිත් කම්පනි එකේ එයා චෙයාමන් කෙනෙක් විදිහට වෙන කෙනෙක් පත් කරලා එයාට සම්පූර්ණ බලය දෙනවා ඒ කම්පනි එක රන් කරන්න. ඉතින් දැන් දෙවියන් වහන්සේ මුළු විශ්වයම මවපුවම උන්වහන්සේ මේ ලෝකේ පාලනය කරන්න තෝරගත්තේ theocratical administration. ඒ කියන්නේ දිව්‍යාංග පරිපාලනයේ පුද්ගලයෙකු හරහා. right? දැන් ඒක කරපුවම ප්‍රශ්න ඇති වෙනවා. ඒකට ප්‍රශ්න කියන්නේ මේ මිනිස්සු වැරදි විදිහට ඒ ආයතනය පාලනය කරන්න ඉඩ තියෙනවා නේද? අපි බලමු උප්පත්ති පොතේ එකේ පටන් ගැනීමේදී ආදම් දෙවියන් වහන්සේ ආදම් මැව්වා. උප්පත්ති එකේ අපි ගියාම උප්පත්ති එකේ 26 සිට 28 දක්වා. උප්පත්ති පොතේ 26 එකේ 26 සිට 28 දක්වා. ඒ ස්ක්‍රිප්චර් එක දාන්න පුළුවන්ද නැතිද? 26 සිට තවද දෙවියන් වහන්සේ අපේ ස්වරූපින් අපේ තවද මිනිස්සු අපේම සම මනුෂ්‍ය සාදම්ය. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහි ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොවේ කෙරෙහිද පොළොව පිට බඩ ගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙහිවයි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා උන්වහන්සේගේ ස්වරූපෙන් මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියට කොට ඔවුන් මැවුසේක. අද යක්ෂයා දෙවියන් වහන්සේ කරපු සියලු දේටම විරුද්ධව නැගී සිටිනවා. අපි දෙවියන් වහන්සේගේ ස්වරූපය සම්පූර්ණ වෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා හැටියට පිළිගත්තම. පුරුෂයා නෙමේ, ස්ත්‍රිය නෙමේ, පුරුෂයා සහ ස්ත්‍රිය කොට ඔවුන් මැවුසේක. අපිට ලෝකයේ අධිපතිකම් කරන්න බෑ පිරිමි නෑ. පිරිමි පුරුෂයාද ස්ත්‍රියද දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ සම්බන්ධතාවය තමයි අපිට ලෝකයේ අධිපතිකමට එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ 28 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක නුඹලා බොහෝ වී වැඩි වෙමින් පොළොවේ පූර්ණ කොට ඒක යටත් කරගනිමු. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපති කරවයයි කීසේක. have dominion. දෙවියන් වහන්සේ මොනවද කළේ? අර දිව්‍ය ආණ්ඩුවේ බලය දුන්න පුද්ගලයෙකුට උන්වහන්සේ වෙනුවෙන් කරන්න කියලා. ඒක අරගෙන දුහන්න නෙමෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ පාලනය කරන්න කියලා කිව්වා. දැන් මිනිස්යාව දෙවියන් වහන්සේ මැවුවේ 6 වෙනි දවසේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ දුන්නා මේකට කියනවා ප්‍රොටෝකෝල් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කිව්වා මම මේ ලෝකේ පාලනය කරන්න යන්නේ මිනිස්යා තුලින් කියලා. ආපසු හැරවිය හැකි නොහැකි ඇනවුමකට දෙවියන් වහන්සේ ඇතුළත් වුණා. So he entered into an irrevocable protocol, right, for the governing of this world. He established it. Then මේ 6 වෙනි දවසේ මිනිස්යාව මැව්වේ. දැන් පේත්‍රුස් 2:3 සිට 8 එතන දෙවෙනි මේ ගීතාවලිය 90න් සඳහන් කරමින් පේත්‍රුස් තුමා කිව්වා දෙවියන් වහන්සේ ඉදිරියේ එක දවසක් අවුරුදු 1000ක් වෙන්නේ. එතකොට මේ දවස් 6 වෙනි දවසේ කියන එක අවුරුදු 6000කටත් සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේ සම්බන්ධතාවයට පස්සේ එන්නේ. ඒකින්ද අංක 6 කියන්නේ මනුෂ්‍යයා. right? The number of man is 6. දැන් ඒක තමයි යක්ෂයා මනුෂ්‍යයාට දීලා තියෙන බලය තමයි එයා ගන්නෙ. එයාට බලය නැහැ. එයා ගන්නවා අරගෙන
එයා ත්‍රිත්වයක් හදාගත්තම එයාගේ ඒ ත්‍රිත්වයට දාපු නම මොකද්ද? 666. 666. යක්ෂයා මනුස්සයෙන් ගත්ත බලය අරගෙන එයා ඒකේ මේ යාම ත්‍රිත්වයක් හදාගත්තා. මොකද දිව්‍යන් වහන්සේලා ත්‍රිත්වයක් තියෙන හින්දා ඒ ත්‍රිත්වයේ හදාගත්තේ මනුස්සයාගේ ගත්තු බලය. ඒ කියන්නේ මනුස්සයාගේ නම්බර එක 6 6 6 6. ඕකේ. ඊට පස්සේ අපි එනවා උප්පත්ති පුතේ 3ට. උප්පත්ති පුතේ 3ට ආපුවාම දැන් යක්ෂයා බලනවා කොහොම දැන් උප්පත්ති පුතේ 3 වෙනකොට ආදම් සහ ඒව බොහොම ලස්සනට ඉන්නවා. එයා දෙවියන් වහන්සේ සමග කිට්ටුවෙන් ඒ දෙන්න ලස්සනට ඉන්නකොට ඒගොල්ලන්ට සියලුම බලය තියෙනවා. දැන් යක්ෂයා බලනවා කොහොමද මේ බලය දෙවියන් වහන්සේගෙන් ගන්නෙ කියලා. ඉතින් මේ අරගෙන ඒ බලය යක්ෂයාට ඕනේ උනේ ඒ බලය he was seeking to pervert the theocratical administration. යක්ෂයාට ඕනේ උනේ මේ මනුෂ්‍යයා තුලින් කරන බලය දිවවන්න පරිපාලන පුරුදු කරන බලය විකෘති කරන්න pervert කරන්න එයා පාවිච්චි කළා ආදම්ගේ wife. මොකද දෙවියන් වහන්සේ instructions දුන්නේ ආදම්ටනේ. එයා හිමින් ගිහිල්ලා ආදම්ගේ භාර්යාව ඒව ගාවට හිමින් කිට්ටු වෙලා එයාට එක එක වැරදි අදහස් දාලා එයා බැලුවේ මේ දෙවියන් වහන්සේව নমස්කාර කරන එකෙන් ඒගොල්ලන්ව අයත් කළා යක්ෂයා පිටට ගෙන්න ගන්න. right? දැන් අපි එදා කිව්ව බෙරෂිට් කියලා වචනේදී බලන කියනවා පළවෙනි වචනේ කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ මවනකොට දෙවියන් වහන්සේ සලස්මත් දැම්ම මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඈත් වුණොත් කොහොමද නැවතත් ඒ රාජධානිය දෙවියන් වහන්සේ පත්‍රයට මිනිසයා සහ ඒ රාජධානිය දෙවියන් වහන්සේ විතර ගන්න හැටි කියලා ජේසුස් වහන්සේගේ මරණය තුළින් ගන්න හැටි කියලා කිව්වා. දැන් අපි එහෙම කියනවා නම් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදම්ව මවනකොට දෙවියන් වහන්සේ දැනගෙන හිටියද ආදම් කවදා හරි මේව කරන් මේ දෙවියන් වහන්සේගේ ගෙන්ට විරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදම්ට තෝරා ගැනීමට නිදහසක් දුන්නේ නැද්ද? අපි එහෙම කියන්න පුළුවන්. දෙවියන් වහන්සේ ආදම්ට තෝරා ගැනීමට නිදහස දීලා නැහැ. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම. මාව මවන්නත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ප්ලෑන් කරලා තියෙනවා මම වැටෙනම කොහොමද උස්සන්නේ කියලා. නෑ දෙවියන් වහන්සේ කවදාකවත් රෝබොට්ස්ලා හැදුවේ නෑ. රෝබොට් සිංහලෙන් කියන්නේ රෝබොට්. රෝබොට්. දන්නවනේ රෝබොට් කියන එක? right. රෝබොට්ස්ලා හැදුවේ නෑ. දෙවියන් වහන්සේ හැදුවේ මනුෂ්‍යයන් වහන්සේගේ ස්වරූපයෙන්. නමුත් අපි මේ කාලය ගැන කියනකොට අතීතයේ වර්තමානයේ සහ අනාගතය ගැන කාලය කියනකොට අපි හිතන විදියක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ කල්පනා කරන්නේ ඒක කාලය පිළිබඳ දෙවියන් වහන්සේගේ තියෙන සංකල්පනය සහ ඒ ක්‍රියාත්මක කරන ආකාරය අපිට තේරෙන්නේ ඒක අභිරහසක්. Then before how God perceives time is a mystery. දැන් ඒකත් මතක තියාගන්න. දෙවියන් වහන්සේ ආදම රොබොට් කෙනෙක් හැදුවේ නෑ. අවෑ යන්න ඊට පස්සේ වැගිලා වැටෙන්න මම ඊට පස්සේ වැටුණා පස්සේ යේසුස් වහන්සේ කියන එහෙම කළේ නෑ. යේසුස් වහන්සේ සම්පූර්ණ නිදහස හැදුවේ. නමුත් දෙවියන් වහන්සේ යෙසායා 46:10 කියනවා that he has declared the end from the beginning. අන්තිම පටන් ගැනීමේ සිට අන්තිමේ දක්වා උන්වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා කියන්නේ. දැන් යක්ෂයා ගෙනාව උපාය අදත් ඒ යක්ෂයා ඒ විදිහට පාවිච්චි කරනවා. යක්ෂයා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ තුළට අද හුඟක් අය එනවා අවංක කමින් සේවය කරන්න. ආවෙන් පස්සේ ඒගොල්ලන් යක්ෂයා පෙන්නනවා ඒ සේවය කරනකොට ආශිර්වාද එනකොට යක්ෂයා ඒගොල්ලන්ට මේ ලෝකයේ දේවල් පෙන්නලා අර දෙවියන් වහන්සේගෙන් මනසෙන් දෙවියන් වහන්සේගෙන් තියෙන දර්ශනෙන් ඈත් කළා ලෝකයේ දේවල් පෙන්නනවා යක්ෂයා මිනිස්සයා. ඒක යක්ෂයා අදත් ගේන උපායක්. ඒක අර දෙවියන් ආදම් සහ ඒව දෙවියන් වහන්සේ විතර ඇසියුම් කරන් හිටියේ ඒගොල්ලන්ගේ ඒ ඇස එහෙම අරගෙන ලෝකයට පෙන්නලා යක්ෂයා හදන්නේ දෙවියන් වහන්සේ අපිට තියෙන දුන්න බලය
එයා අල්ලගන්න. අපි හුඟක් ප්‍රවිෂන් කරනවා. දැන් අපි එනවා උපති පොතේ 3 දැන් ඇවිල්ලා යක්ෂයා ආදම්ව සහ එවලා වට්ටලා අන්තිමට ඒගොල්ලෝ පාපයට යනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න පුළුවන් මොනවද උනේ කියලා. ඊට පස්සේ දැන් අද ලෝකෙ දිහා බලන්න අවුරුදු අපි මට දැන් 68යි. මට මතකයි අවුරුදු 50කට 55කට උඩදී තිබුණ ලෝකෙ නෙමෙයි අද තියෙන්නේ. විශාල සීග්‍රයෙන් අන්ධකාරයේ තියෙන දේ වැඩිගෙන යනවා. අවුරුදු 50කට ඉස්සෙල්ලා අවුරුදු 100කට ඉස්සෙල්ලා ලෝකයේ කොච්චර අහිංසකව තිබුණාද? අද තියෙන පාපයන් ඒවා ඒ දවස් අවුරුදු 100කට ඉස්සෙල්ලා කිව්වනම් මිනිස්සු කියනවා එහෙම දේවල් කවදාකවත් වෙන්න බෑ. පුරුෂය සමග ජීවත් වෙනවා, ස්ත්‍රීවරු සමග ජීවත් වෙනවා. ඊට වැඩිය භයානක පාප අද මිනිස්සු සාමාන්‍ය ජීවිතයට ඇතුළත් කළා. ඒව ගැන වෙනවා අපිට ඒ ගැන කිසිම හැඟීමක්වත් එන්නේ නැහැ. මේ අවුරුදු 50ක. දැන් ඒ වාගේ යක්ෂයා දැන් හැම උත්සාහයක්ම කරනවා මේ ලෝකයේ පාපය ගැන. ඊට පස්සේ අවුරුදු 1650කට පස්සේ ලෝකේ කොතරම් පල්ලෙහාට ගියාද කිව්වොත් පාපය කොපමණ වැඩි කියලා කිව්වොත් දෙවියන් වහන්සේ තීරණය කළා ලෝකේ සම්පූර්ණයෙන්ම විනාශ කළා දාන්න කියලා. උන්වහන්සේ ජල ගැල්මකින් විනාශ කරන්න දෙන අවස්ථාවේදී එක මිනිසෙක් හිටියා. හරිම ධර්මිෂ්ඨ හොඳ මිනිසෙක්. ඒ මිනිසෙක් තමයි නම තමයි නොවා. ඉතින් දෙවියන් මේ මිනිසයාගේ ධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේ කිව්වා මුළු ලෝකේ විනාශ කළාත් මේ මිනිසයා නිසා මම මුළු ලෝකෙම විනාශ කරන්නේ නැහැ. මගේ මිනිසයාව කලුයි. දැන් මම ඒකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඩමක් තියෙනවා. අපි දෙමව්පියෝ හැටියට අපේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම උරුමය තමයි අපි දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨව ජීවත් වෙලා උන්වහන්සේ කැඳවීම තුළ ජීවත් වෙන්නේ. දැන් නොවා ධර්මිෂ්ඨව ජීවත් වෙන පමණක් නෙවෙයි. එයාට දුන්න කාර්ය බොහොම කික්කරුව කළා. දැන් ෆ්ලඩ්ස් ඇවිල්ලා ඔක්කොම විනාශ වෙලා අන්තිමට නොවාගේ දරුවෝ 3 දෙනයි බේරුණා. දැන් බේරුණාන් පස්සේ මේ දරුවෝ 3 දෙනාගෙන් විශේෂයෙන්ම එක දරුවෙක් හරිම නරක දරුවෙක්. එයාගේ නම හැම්. මේ සෙත් ඇරෙන්න අනිත් දරුවෝ දෙන්නගෙම වැරදි තිබුණා. විශේෂයෙන්ම හැම්ගේ වැරදි තිබුණා. දැන් යක්ෂයා බැලුවා දැන් නොවා ආවෙ පස්සේ දැන් ආයෙත් යාගේ ගේම් එක පටන් අරගෙන අවුරුදු 700කට පස්සේ කියන්නේ 1650 දී ෆ්ලඩ්ස් එක ආවා. ඊට පස්සේ අවුරුදු 700කට පස්සේ යක්ෂයා ගෙනාව තව ප්ලෑන් එකක් දෙවියන් වහන්සේගේ බලය අයිති කරගන්න. ඒක තියෙන්නේ උපති පොතේ 11. උපති පොතේ 11 කියනවා නොවාට හිටියා මුණුපුරෙක්. නොවාට හිටියා පුතාගේ නම හැම්. යාගේ පුතාගේ නම කුෂ්. ඊට පස්සේ යාගේ පුතෙක් හිටියා යාගේ නම නිම්රොඩ්. නොවාගේ මුණුපුරෙක් හිටියා නිම්රොඩ්. මේ නිම්රොඩ් කියන මිනිස්සයා හරිම ෆයිටර් කෙනෙක්, හරිම උස මහත යෝධෙක් වගේ හරි ධර්ම මිනිස්සෙක්. එයා ජීවත් වුණේ වනාන්තරයට ගිහිලා සතුන් මේ බෝ ඇන්ඩ් ඇරෝ එකකින් සතු අල්ලලා එයා නායකයෙක් වගේ හිටියේ. ඒ යක්ෂයා බැලුවා යක්ෂයා තිස්සෙම මිනිස්සයා තුලින් ඉන්නේ. යක්ෂයා තිස්සෙම මිනිස්සයා තුලින් ඉන්නේ ලෝකේ වැරදි වැඩ කරන්නේ. එයා නිම්රොඩ්ව අල්ලගත්තා. අල්ලගෙන නිම්රොඩ් අදහසක් දැම්මා. ඒ අදහස තමයි අපි කියන උපති පොතේ 11ට ගියම සම්පූර්ණ කතන්දරේ තියෙනවා. අදහසක් දැම්මා නිම්රොඩ්ට අපි හදමු ලොකු මේ ඇති කුටුනක් හදමු ටවර් එකක්. හදලා අපි ලොකු නාමයක් ඇති කරගමු කියලා. දෙවියන් වහන්සේට වැඩි අපිට ආසේ බලාකුළු වලට යනකම උස කොටුවක් හදලා අපි නමක් ඇති කරගමු කියලා. ඒක දෙවියන් වහන්සේ දැනගත්තා මේගොල්ලෝ යන පාරෙන් තවත් ලොකු ප්‍රපාතයකට යන්නේ කියලා දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් කළා. උපති පොතේ 11 6 සිට 8 දක්වා කියනවා ස්වාමින් වහන්සේද බලව ඔහු එක සෙනගක්ය. ඔවුන් සියල්ලන්ට ඇතේ එක භාෂාවක්. ඔවුන් කරන්න පටන් ගන්නා මේ දේ ඉතින් ඔවුන් කරන්න අදහස් කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. යමු අපි පසුබැස කෙනෙක්ට කතාව
නොතේරෙන නිසා එහි ඔවුන්ගේ භාෂාව අවුල් කරමය කීවේ. මෙසේ ස්වාමීන් වහන්සේ එතනින් මුළු පොළොව තලයේද ඔවුන් විසිරුසේක. ඔවුන් නුවර ගොඩනැගීමට අත්හැරියේය. ටවර් එක හදන එක අත්හැරියා. එහිදී ස්වාමීන් වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල් කළ බැවින් බාබෙල් නම් විය. ඊට බාබෙල් නම් විය. එතනින් ස්වාමීන් වහන්සේ මුළු පොළොවේ තලයේම ඔවුන් විසිරුවා. දැන් ඔයගොල්ලෝ කතන්දරේ දන්නවනේ. ඒගොල්ලන්ව ස්කැටර් වුණා. ඒගොල්ලන්ව විසිරුණා. දැන් බයිබලයේ කියනවා අපි බලනකොට ඒ උපතිපති 10 බලනකොට කියනවා ඒ වෙනුවට 70ක් විතර සෙනග හිටියා. මේ කොට්ටාසේ හිටියා. right? ඉතින් ඒකෙන් හින්දා දැන් මේගොල්ලන් විසුරුනාම ඒගොල්ලන් බෙදුනා අඩුම ගානේ භාෂා 70කට පමණ විසුරුණා. මුළු ලෝකෙටම. දැන් ඒක තමයි යේසුස් වහන්සේ ගෝලියෝ තෝරගත්තම පළවෙනි 12 තෝරගෙන ඇරිය යුදෙව් මනුස්සයන්ට විතරයි. ඊට පස්සේ 70 තෝරගත්තම දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ඇරියා ඒගොල්ලන්ව දේශනා කරන්න කියලා. මොකද මුළු ලෝකෙම භාෂා සියලු දේම ගත්තම මේ ඒකේ ෆවුන්ඩේෂන් එක අත්‍යවාරම තමයි 70ක් භාෂා. ඒගොල්ලන් විසුරුණා 70 දශකට. ගිහිල්ලා ඒගොල්ලෝ යන තැන විවිධ ජාතීන් සහ සංස්කෘතින් ඇති කරගත්තා. ඒක තමයි දැන් අපි මුළු ලෝකයේ ඕනම රටකට ගියාම කැලේ ජීවත් වෙන බැද්දෝගේ ජීවත් වෙන තැනකට ගියත් එතන ඉන්න මිනිස්සු ආත්මික දෙයක් හොයනවා. එක්ක ගහක් හොයාගෙන වඳිනවා. එහෙම නැත්නම් මේ ලොකු මවුන්ටන් එකක් හොයාගෙන වඳිනවා. එහෙම නැත්නම් ඉරට වඳිනවා. ඒ මොකද ඒගොල්ලන්ට තියෙනවා අර මේ සොයාගන්න ආසාවක් ඒ ගැන. ඒ විතරක් නෙමෙයි නිම්රෝඩ් මැරිකලේ විවාහ වුණේ යාගේ වයිෆ් ගේ නම සෙමිරාමිස් කියලා. එයාට පුතෙක් හිටියා ටැමුස් කියලා. මේ පුතාගේ ඇත්ත තාත්තා කවුද කියලා දන්නේ නැහැ. දැන් එතෙන්දී මේගොල්ලෝ යන්න ඉස්සලා දැන් බයිබල් වලින් යන්න ඉස්සලා මේ තුන් දෙනා තමයි මේක පාලනය කළේ. නිම්රෝඩි සෙමිරාමිස් ටැමුස්. දැන් ඒකින්ද තමයි මේ සාතන් මේ ට්‍රිනිටි එක හදාගත්තේ. දැන් ඒකින්ද අද ලෝකයේ සංස්කෘත සහ අන්‍ය ආගම් වල බලනකොට පේනවා මදර් ගෝඩ් කෙනෙක් ඉන්නවා, ෆාදර් ගෝඩ් කෙනෙක් ඉන්නවා, සන් ගෝඩ් කෙනෙක් ඉන්නවා. මේ ඉන්දියාවට ගියත්, ඊජිප්ත වලට ගියත් ඕනේ රටකට ගියාම ගෝක් රටවල ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඇරෙන්න ගෝක් රටවල ගියාම පේනවා father, mother god, son god and the father god cult එක හැමතැනම තියෙනවා. මොකද යක්ෂයා තිස්සෙම දෙවියන් වහන්සේගේ ත්‍රිත්වයට කවුන්ටර්ෆීට් එකක් හදන්න තිස්සෙම උත්සාහ කරනවා. right? දැන් මේකට දෙවියන් වහන්සේ කියන උත්තරයක් දෙන්නේ. මොකද ඒකට හේතුව දැන් මම ඉස්සෙල්ලා කිව්වා පළවෙනි බයිබලයේ කියන පළවෙනි පදේ හිටම පටන් ගන්නේ ඉඳලා හිටම දෙවියන් වහන්සේ මරුන් වහන්සේගේ පුත්‍රයව එවන්න එවනවා මුළු ලෝකෙම ගලවා ගැනීම පිණිස කියලා. right? දැන් මේ ගිය 70 ඒගොල්ලන් දෙවියන් වහන්සේලා හොයාගන්න බෑ. මේගොල්ලෝ කෙලින්ම ගියේ දෙවියන් වහන්සේ විරුද්ධව. දැන් මේ අතර ඉඳද්දි මතකද මම නෝවා ගැන කිව්වා ඉස්සෙල්ලා මේ ගැන කිව්වා ඒ වාගේ මේ අතර ඉඳද්දි එක්තරා ධර්මිෂ්ඨව හිටපු මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයාගේ නම තමයි ආබ්‍රහම්. දැන් අපි එනවා උපත්ති පොතේ 11 ඉඳලා 12ට එනවා. 12ට ආපුවම එයා අපි බලනවා දෙවියන් වහන්සේ ආදම්ව දැක්ක මේ මිනිස්සයා ධර්මිෂ්ඨව ඉන්නවයි කියලා දෙවියන් වහන්සේ එනවා ආදම් ගාවට. ආදම් ආබ්‍රහම් ගාවට. ඇවිල්ලා යම් දෙයක් කරනවා. අපි උපත්ති පොතේ 12 1 සිට 3 දක්වා කියනවා ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ න්‍යායයන් කෙරෙන්ද නුඹේ පියාණන් ගෙදරින්ද මා විසින් පෙන්වන දේශයට පලයන්න. එයාව වෙන් කළා. ඒගොල්ලෝ ඉන්න මේ කිලුට වූ ස්ථානෙන් ආදම්ව වෙන් කළා. දෙවෙනි කොරින්තිය 6:17 කියන එබැවින් නුඹලා
අතරෙන් පිටවත් වී නුඹලා ඔවුන් අතරින් පිටත් වී වෙන් වෙලා අපවිත්‍ර දෙයට අත නොගසා සිටපළයයි ස්වාමීන් වහන්සේ කියන එක. ඒක ඉතින් ඒක ඔකේ නේද දෙවෙනි කොටසේ 6 බයිබලයේ කියනවා separate yourself. ඉතින්ම අපිට කියනවා දැන් අපි ඉන්නේ හැම එක්කෙනාම වැරදි කරගෙන අනවශ්‍ය දේවල් කරගෙන ඉන්න තැන දෙවියන්වහන්සේ අපිව පාවිච්චි කරන්න ඕන නම් උන්වහන්සේ අපිව වෙන් කරනවා. ජෝසප් වෙන් කළා. දාවිද්ව වෙන් කළා. ඒ වගේ දෙවියන්වහන්සේ අපිව වෙන් කරනවා. ඊට පස්සේ ආදම්ට කියනවා මම නුඹ මහත් ජාතියක් කරන්න නෙමෙයි. නුඹද ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්න නෙමෙයි. නුඹද ආශිර්වාදයක් වන්නේ. ඊට පස්සේ කියනවා තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නේ නෙමෙයි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නේ. පොළවේ සියලු පවුල් නුඹ කරනකොට ආශිර්වාද ලබන්නෝයයි කීසක. දැන් දෙවියන් වහන්සේට ඕනේ කොහොමද මේ 70 පිට වෙලා ගියත් දෙවියන් වහන්සේ ඒ 70ට ආදරේ. යොහන් 3:16 කියනවා දෙවියන් වහන්සේ මුළු ලෝකෙම God so loved the world මුළු ලෝකෙම දෙවියන් වහන්සේ ප්‍රේම කළයි කියලා. දැන් දෙවියන් වහන්සේට ඕනේ plan එකක් ආදම් faithful තියාගන්න උතර නෙමෙයි. ආදම් තුලින් අනිත් අයට දෙවියන් වහන්සේ කෙරේ ආකර්ෂණය කරන්න. ආකර්ෂණය කරන්න කියලා උන්වහන්සේ කියනවා තවද නුඹට ආශිර්වාද කරන්නට මම ආශිර්වාද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. නුඹට ශාප කරන්නන්ට නුඹ ශාප කරමි. පොළවේ සියලු පවුල් නුඹ කරනකොට ආශිර්වාද ලබන්නේ දැන්. දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ආශිර්වාද කරන්න. දැන් දෙවියන් වහන්සේ මේක දුන්නේ පොරොන්දුව. ඊට පස්සේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු හැමදේම කරපු නිසා මේ පොරොන්දුවට උන්වහන්සේගේ පොරොන්දුව මුද්‍රා කළා. උපත්ති පොතේ 15 දී ඒක in Genesis 15 God seals it with a one way unconditional irrevocable covenant through Abraham. Abrahamට ඒක ජීවසුමක් බවට පත් කරනවා. ඒ ජීවසුම ආපුවාම ආයෙත් දෙවියන් වහන්සේටත් බෑ ඒ ජීවසුමින් එළියට එන්න. ඒ විදිහේ ජීවසුමක් උන්වහන්සේ ආබ්‍රහම්ට දෙනවා. මේ ආබ්‍රහම්ට දෙනවා අර මේ උපතිපතේ 12 සටහන් කළා වගේ. ඒ ආබ්‍රහම්ට ඒ දුන්නම ආබ්‍රහම්ගේ පරම්පරාවට මේ කියනවනේ. ඒ ආබ්‍රහම්ගේ පරම්පරාව දැන් හොඳ වුණත් නැති වුණත් උන්වහන්සේට බෑ ඒ කුරුන්දුව එළියට ගන්න. ආබ්‍රහම්ගේ පරම්පරාව දැන් ඒ ඊශ්‍රායල් දේශේ පටන් ගන්න ආබ්‍රහම්ගේ ඊශ්‍රායල් දේශේ හොඳ වුණත් නරකුද ඒගොල්ලෝ වැරද්දක් කළත් දෙවියන් වහන්සේට බෑ ඒ මුස්ලිම් එළියට එන්න. මොකද දෙවියන් වහන්සේට බෑ මේක අතාරින්න. මොකද අන්තිම සැලැස්ම තියෙන්නේ යේසුස් වහන්සේ මේ ලෝකෙට එවන්න. මේ ලෝකෙට උන්වහන්සේගේ රාජකන අපිට කියන්නේ රාජධානිය පණිවිඩය ප්‍රකාශ කරන්න කියලා. දෙවියන් වහන්සේගේ රාජධානිය ස්ටැන්ඩ්පත් කරන්න දෙවියන් වහන්සේට ඕනේ යේසුස් වහන්සේට පුරවැසි භාවය දිය හැකි රටක්. ඒකින්ද ඒක irrevocable covenant එකක් කළා. ඒක අපොස හැරලා බලන්න බැරි ජීවසුමක් කළා. ඒක හරියට මේ වගේ. දැන් අපි හිතමු දැන් මේ යුරෝප් රටවල් වල නීතිය හදලා තියෙන්නේ බයිබලයේ මත. දැන් අපි හිතමු මට හුඟක්ම ආදරය කරන මිනිස්සෙක් ඉන්නවා. අපි හිතමු අපේ තාත්තට වස්තු ගොඩාක් තියෙනවා. එහෙම තිබුණේ නැහැ. ගෙවල් ගොඩාක් තිබුණා. ඒ තාත්තට ඉතාම කිට්ටු මිනිස්සෙක් හිටියා. මේ කිට්ටු මිනිසයාට තාත්තා මොනවද කරන්නේ? විශාල ගයක් අරගෙන එයාට ඒක ත්‍යාගයක් හැටියට දීලා ඒකට ඔප්පුවක් දෙනවා. කවනන්ට් එකක් දෙනවා. දුන්නාන් පස්සේ මේ ඒ ලබාගත්තු එක්කෙනාගේ පුතුන්ගේ පුතුයි හරිම නරකයි. ඉතින් හරිම නරකයි කියලා අපිට බෑ ඒකේ ආයත අල්ලගන්න. ඒ වගේ දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් දේශයේ සමග ආබ්‍රහම් තුලින් දේශය පටන් ගත්තා. ඒ දේශයට උන්වහන්සේ දුන්නා ආයත හැරිලා බලන්න බැරි one way covenant එක. right? හැබැයි ඒ දුන්නද උන්වහන්සේ ඒගොල්ලන්ට යම් කිසි කොන්දේසියක් දාලා තිබුණා. ඒ කොන්දේසිය තමයි ඕගොල්ලෝ හොඳට හිටියොත් මම වන්ට ආශාද කරනවා. ඕගොල්ලෝ නරකට හිටියොත් මම දඬුවම් කරනවා. නමුත් මම කවවත් වැව අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ. ඒක හරියට පියයි පුතෙකු වගේ. පියයි පුතෙකුයි පුතා වර්ධ කරපෙම කොච්චර ගැහුවත් පුත් කමෙන් අතාරින්නේ නැහැ. පුත්‍ර කමෙන් අතාරින්නේ නැහැ. ද්විතීය කතාවේ 28
1 සිට 15 දක්වා 14 දක්වා කියපම මෝසෙස් කියනවා දෙවියන් වහන්සේ තුල ඊශ්‍රායල් දේශයේ කීකරුව ඉන්නකොට දෙන ආශිර්වාද. ඊට පස්සේ 15 ඉඳන් 68 වෙනකන් කියනවා ඒගොල්ලන්ට දෙන දඬුවම් ඒගොල්ලෝ දෙවියන් වහන්සේට කීකරුව නැත්නම්. මම පද කීපයයි ගත්තේ. අපි ගමු 50 සිට 50 සිට අපි කියමු 50 සිට 51 දක්වා. ද්විතීය කතාවේ 28 50 සිට 51 දක්වා. ඉංග්‍රීසි භාෂාවේ 49 සිට 50 දක්වා. ඉංග්‍රීසි බයිබලෙ පොඩ්ඩක් වෙනසක් තියෙනවා. නුඹට නොතේරෙන භාෂාවක් කතා කරන්නා වූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නක් මෙන් දුර සිට පොළවේ කෙළවරෙන් ස්වාමීන් වහන්සේ නුඹට පමුණුවන්සේකි. You know, the Lord will bring a nation against you from far and දුර ඉඳලා නුඹ විනාශ වී යනතුරු ඔහු නුඹේ සිව්පාවන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔහු නුඹ නැති කර දමන තුරු නුඹට ධාන්‍යයක් මුද්‍රි රසයක් තෙල් වල නුඹේ ගස්වලවත් එළු පැටලුවත් ඉතුරු නොකරන්නේ කියනවා. නුඹලා මට විරුද්ධව ගියොත් මේ දුර ඉඳලා જાතියක් ඇවිල්ලා නුඹලව සම්පූර්ණයෙන්ම දුමරට දඬුවම් කරනවා කියන්නේ. තේරෙනවද? දඬුවම් කරනවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි ද්විතීය කතාව පොතේ 28 40 64 ඉස්සලා 66 65 දක්වා කියනවා පොළවේ එක් කෙළවර පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍යයන් වර්ගයේ අතරේ ස්වාමින් වහන්සේ නුඹ විසිරු දපානසේක කියනවා. නුඹලා වැරදි කළොත් මම නුඹලා මුළු ලෝකෙම විසිරුවලා දානවා කියන. විසිරුවලා දානවා කියන්නේ. right? ඊට පස්සේ ගිහලා නුඹලා එහිදී නුඹලා නුඹේ පෙවුරු දැන නොගත් ලීද ගල්ද වූ අන් දෙවියන්ට නුඹ සේවය කරන්නෙහිය. වඳිනවා කියලා සේවය කරනවා කියලා තියෙනවා. ඒ ජාතින් අතරේ නුඹ කිසි පහසුවකින් නුඹ පත්වලට කිසි සෙනගකට නොලැබෙන්නේ. කියනවා නුඹලා කෙනෙකුලොක්කත් මම රෙස්ට් එකක් දෙන්නේ නැහැ. නුඹලා විසිරු දාලා කියන. යෙසාය පොතේ 40 1 සිට 2 දක්වා කියපු බලන්න කියනවා. මාගේ සෙනග සනසප්පල්ලා. ඒ දැන් අපිට කියනවා දෙවියන් වහන්සේ අපිට කියනවා මාගේ සෙනග සනසප්පල්ලා. සනසප්පල්ලා යයි නුඹලාගේ දෙවියන් වහන්සේ ප්‍රදානසේක. දෙසරක් දෙවියන් වහන්සේ යම් කිසියක් කිව්වොත් අපි ඒක බොහොම සීරියස්ලි ගන්න ඕනේ. කියනවා comfort ye my people. දෙසරක් කියන. සාමාන්‍ය දෙසර රේසොන්ස් කියන්නේ දෙසරක් කිව්වොත් කියන්නේ තාම අවශ්‍ය දෙයක්. කියනවා මාගේ සෙනග සනසපල්ලා යයි නුඹලාගේ දෙවියන් වහන්සේ වර්ධානසේක. යෙරුසලමට කරුණාවෙන් කතා කොට ඇගේ සටන කෙලවර වී යයි කියාද ඇගේ වරද ගෙවි යයි කියාද ඇගේ සියලු පාප වලට ස්වාමීන් වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණේ කියා ඇයට මොරගසා කියපල්. කියනවා for she has received from the Lord's hand double for her sins. ඒ කියන්නේ එක වරදක් එක රටක් කළොත් මේකට දඬුවමක් කරනවා නම් ඊශ්‍රායල් දේශේ වරදක් කළොත් ඒක දෙගුණයක් දඬුවමක් දෙනවා දෙවියන්. මොකද දෙවියන් වහන්සේ හැම දඬුවමක්ම දෙන්නේ මොකද? කවදා හරි පියාණන් වහන්සේ සලස්මත් තියෙනවා යේසුස් වහන්සේව වහන්සේගේ රාජධානිය මේ ලෝකයේ පිහිටවන පිණිස එවීමට. අපි දේශනා කරන්න ඕනේ රාජධානිය පණිවිඩය. රාජධානිය එවීමට උන්වහන්සේ දිනුවා කියලා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ එහෙනම් කියන්නේ මොනවද? මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශ දෙකේ කියනවා මම නුඹට ආශිර්වාද කරතන්ට ආශිර්වාද කරනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මගේ අපි යනවා ජෙරමායා 23:5ට. 23:5ට ගියාම කියනවා බලව මා විසින් දාවිත් ධර්මිෂ්ඨ වූ පැලෑටියක් නැගුණන දවසක් පැමිණෙන්නේය. කියනවා මම දාවිද්ගෙන් ධර්මිෂ්ඨ වූ පැලෑටියක් දාවිත් තුලින් ඒ කියන්නේ දාවිත් තුලින් ධර්මිෂ්ඨ පැලෑටියක් කියලා කාගෙන්ද මේ කියන්නේ? යේසුස් වහන්සේ ගැන. කියනවා බලව මා විසින් දාවිත් ධර්මිෂ්ඨ වූ පැලෑටියක් නැගුණන දවස පැමිණෙන්නේය. උන්වහන්සේ රජෙක්ව රජකම් කරමින් නුවණින් ක්‍රියා කොට ධර්මිෂ්ඨකමත් යුක්තිය දේශයේ ඉෂ්ට කරනවා ඇතැයි ස්වාමීන් වහන්සේ කියනසේ. කියනවා මම රජ කෙනෙක් එවන්න යනවා.
ඕගොල්ලෝ ආදම් සහ ඒවව අපි පළවෙනි මිනිස්සයා වැඩේ මේ කාගත්තා. ඕකේ. මම ඒ විනුවට ධර්මිෂ්ඨ කෙනෙක්ව එවන්න යනවා මනුෂ්‍ය ස්වරූපයෙන්. එයාගේ රජකමේදී එයා නුවණින් ක්‍රියා කොට ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශේ ඉෂ්ට කරනවා ඇතැයි ස්වාමීන් වහන්සේ කියසේක. දෙවියන් වහන්සේ තීරණය කළා මේකේ එන්නේ දාවිද්ගේ බීජයකින්. right? ඒ කියන්නේ කතා කරන්නේ කා ගැනද? යේසුස් වහන්සේ ගැන. රෝම 11:26 කියනවා. රෝම 11:26 කියනවා මේ ඔක්කොම දෙවියන් වහන්සේ කරන්නේ මොකටද? මුළු ලෝකයේම වහන්සේ පියාණන් මේ යේසුස් වහන්සේ එවන්න රාජධානිය මේ ලෝකෙ කොටනගින්න. right? රෝම 11:26 මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලවනු ලබන්නේ. ඒ හැටියට සියුම්නි සිට ගැලුම්කාරයාණෝ එනසේක. උන්වහන්සේ යාකෝබ්ගේ අභක්තිය දුරු කරනසේක. දැන් මෙතන වාග් දේවල් කියනවා. මේ වචනෙන් පැයක් දේශනා කරන්න පුළුවන්. උන්වහන්සේ කියනවා මේ ආකාරයෙන් ඊශ්‍රායල් ගලවනු කියනවා I'm going to make sure මම කොහොම හරි කරන්න යනවා ඊශ්‍රායල් දේශේ ගලව ගන්නවා මේ කියලා. ඇයි? යේසුස් වහන්සේ බිම් පිණිස. සියෝනි සිට ගැලුම්කාරයා එනසේ කියන්නේ. Deliverer will come out of Zion. මේ සියෝන් දේශයෙන් පමණයි ගැලුම්කාරයා එන්නේ. දැන් මේ දස මිලේනියම් එකේ දස අවුරුදු 10 දෙවියන් වහන්සේගේ මේ ලෝකේ රාජධානියේ හෙඩ් ඔෆිස් එක කොහෙද තියෙන්නේ? යේසුස් වහන්සේගේ ජෙරුසලම් එක බයිබලේ කියලා තියෙනවා. ඉතින් කියනවා ගැලුම්කාරයන් උන්වහන්සේ යාකෝබ්ගේ අභක්තිය දුරු කරනසේක. ඊශ්‍රායල් දේශේ පාපය කරනකොට ඒකට ඊශ්‍රායල් නෙමෙයි කියලා කිව්වේ. ඒගොල්ලෝ යාකෝබ් කියලා. මොකද යාකෝබ් ආපම අයියාගේ මේ ආශිර්වාදات කලකම් කරගත්තු මිනිසයානේ. ඊශ්‍රායල් දේශේ වැරද්දක් කරන හැටි යාට කිව්වේ යාකෝබ් කියලා. එයාට හොඳින් කතා කරනකොට කිව්වේ ඊශ්‍රායල් කියලා. මම කවුද උදාහරණයක් කිව්වා. දැන් අපි තුමු ගෙදර පුතා හොඳට හැසිරෙනකොට අනේ බාන්නක අපේ පුතා හරි හොඳයිනේ කියනවා. පුතා ටිකක් වැරද්දක් කරපුවම අන්න ඔයාගේ පුතා කරන වැඩ බලන්න කියලා කියනවා. ඉතින් අර වැරද්දක් කරපුවම ජාකෝබ් කියනවා හොඳක් කියනකොට ඊශ්‍රායල් කියනවා. right? ඉතින් මේ ඊට පස්සේ කියනවා දෙවෙනි පොරොන්දු වෙනවා මම මේ දේශය ධර්මිෂ්ඨ කරන්න යනවා කියලා. ඒ මොකද හේතුව? මගේ පුත්‍රයාව මේ ලෝකෙට එවම් පිණිස කියලා. right? දැන් ඒක නිසා දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව ධර්මිෂ්ඨ කරනකම් යේසුස් වහන්සේට මේ ලෝකෙට එන්න බෑ. ඉස්රායල් දේශේ ධර්මිෂ්ඨ වෙන්නකම් මේ ලෝකෙට දෙවියන් වහන්සේට එන්න බෑ. ඒකට ස්ක්‍රිප්චර්ස් ගොඩක් තියෙනවා. එක ස්ක්‍රිප්චර් තමයි මතේ 23:39. මේක අපි ඇඩ් කරන්න ඕනේ නෝට්ස් වල. මතේ 23:39. You know, for I say to you, you shall see me not no more till you say, blessed is he who comes in the name of the Lord. මක්සාද මම නුඹලාට කියමි. කාටද මේ කතා කරන්නේ? ඊශ්‍රායල් සෙනඟට. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ යයි නුඹලා කියන තෙක් මෙතන පටන් නුඹලා මා දකින්නේ නැතයි කිව්වා. මේ ලෝකෙට එන්නේ මම මේ කතා කරන්නේ රැප්චර් එක ගැන නෙමෙයි, එසවීම ගැන නෙමෙයි. එසවීමට දෙවියන් වහන්සේ මේ ලෝකෙට එන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ නැවත ඊම එන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකයේ රාජධානිය පිහිටුවීම පිණිස. ඒ සඳහා යේසුස් වහන්සේ කියනවා මම ආයෙත් මේ ලෝකෙට එන්නේ මම ඒ අතුරු සභාව ඔසව ගන්නවා. නමුත් මේ ලෝකෙට එන්නේ නැහැ. නුඹ මට කතා කරන්න. පොසිටිව්ලි වෙලා කතා කරන්න. දැන් කොහොමද ඊශ්‍රායල් දේශේ පොසිටිව්ලි වෙන්නේ? ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගන්න. වෙයි මමයි අපි දන්නවා ගැලවීම තියෙන්නේ යේසුස් වහන්සේ තුලින් පමණයි. යොහන් 14:16 ක්‍රියාපොතේ 4:12 අපි ඒව බලනකොට පේනවා යේසුස් වහන්සේගේ ගැලවීම අපිට මුළු ලෝකෙදම දෙවියන් වහන්සේ ගැලවීම තියෙන්නේ යේසුස් වහන්සේ තුලින් පමණ. ඒක හරි ක්ලියර්. වෙන මාර්ග තියෙනවා නම් අපරාධ යේසුස් වහන්සේ ඇවිල්ලා මැරුණේ. මේ ගෝඩ් නෙමෙයි මේ අල්ලපු ගෙදර ඉන්න ජොන්සන් නෙමෙයි. ගෝඩ් ඇවිල්ලා එයාගේ ජීවිතේ පූජා කළේ අපරාධයක් නේ. වෙන මාර්ග තියෙනවා. වෙන මාර්ගයක් නැහැ. අපිට තියෙන යේසුස් වහන්සේ පමණයි. දැන් එහෙනම් අපිට අවශ්‍ය මොනවද? අපි ආදරේ නම් යේසුස් වහන්සේගේ නැවත එීමට.
අපි ආදරේ නම් යේසුස්ගේ නැවත ඒකට එහෙනම් අපිට ජොලිතභාවයක් තියෙන්න ඕනේ, අපිට හදිසිතාවයක් තියෙන්න ඕනේ, අපිට urgency එකක් තියෙන්න ඕනේ මේ gospel of the kingdom, මේ රාජධානියේ සුභාරංචිය යුදෙව්වන්ට ගෙනියන්න. ඒකට ඒගොල්ලෝ එන්න කියනකම් යේසුස් එන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද දන්නේ මේ ගැන? අපි ගැලවීමේ පණිවිඩය විතරක් දෙන්නේ, අපිට මේක දන්නේ නැහැ. අපි දෙන්නේ රාජධානී පණිවිඩය නම් අපේ ඉලක්කය රාජධානිය. අපේ ඉලක්කය රාජධානිය. ඉතින් එහෙනම් අපිට හදිසිතාවයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා අවුරුදු 2000කට පස්සේ ඒගොල්ලන්ගේ රටට ආවා. මම දවසක ඕනම් පෙන්වන්න පුළුවන්. ඒක කවදාකවත් වෙන්න බැරි දෙයක් නෙමෙයි. ඒක උනේ දෙවියන් වහන්සේ ඒ දේ කළේ. ඒක මිනිස්යාගේ අතරින් රටක් අරගෙන අවුරුදු 2000ක් වුණේ නැහැ. අවුරුදු 200කට රටක් අරන් එළියට අරගෙන ඒගොල්ලන්ට පීඩා කළා. ඒගොල්ලන්ගේ රට ආපු රට විනාශ කළා. ඒගොල්ලන් යන්නේ දැන් පීඩා කරනකොට ඒගොල්ලෝ මොකද කරන්න කරන්නේ? ඉබේම ඒ රටේ භාෂාව ආගම ඒක ඉබේම මැකිලා යනවා. අවුරුදු 2000ක් තිස්සේ යක්ෂයා බොහෝ උත්සාහ කළා ඊශ්‍රායල් කියන දේ ඒගොල්ලන්ගේ භාෂාව ඒගොල්ලන්ගේ ආගම මුළු ලෝකෙම මකලා දාන්න. නමුත් දෙවියන් වහන්සේ තමයි ඒක ප්‍රිසර්ව් කළේ. ප්‍රිසර්ව් කළේ ඒක සාමාන්‍ය naturally ඒක impossible thing. දැන් ඉතින් දැන් අපි දෙවියන් වහන්සේට ආදරේ නම් යේසුස්ගේ නැවත ඉන්න කැමිනන් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න ඕනේ. මොකද අපේ පියවරු මේකට විරුද්ධව වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ කොහොමද ස්වාමීනි මේගොල්ලන්ව අපි පැත්තට ගෙන්නේ. අපි බලමු යේසුස් වහන්සේ මේ ගැන මොනවද කිව්වේ කියලා. යේසුස් වහන්සේ මොනවද මේ ගැන කිව්වේ? මේක නිකන් කතා කරනවා හිතන්න මේක මගේ ඔපිනියන් එක කියලා. යේසුස් යොහන් 17:20. අපි යේසුස් මම බෙදෙන් බැලුවා එක යොහන් 17:20 මොන් ගැන පමණක් නොව යේසුස් වහන්සේ යාඥා කරනවා. යාගේ ඉස්සරහ හිටිය ඔක්කොම කවුද? ගෝලියෝ ටික. පේතරුස් ඉන්න ඇති, යාකෝබ් ඉන්න ඇති, යොහන්නෙත් ඇති, මතෙව් ඉන්න ඇති, බතලොමෙස් ඔක්කොමලා හිටියේ. යුදසුත් ඉන්න ඇති. ඒ ඔක්කොම ඉන්නවා. ඒගොල්ලන්ට දැන් යේසුස් වහන්සේ යාඥා කරනවා. ඒ යාඥා කරන ගමන් කියනවා මොවුන් ගැන පමණක් නොව. දැන් යේසුස් වහන්සේගේ සම්පූර්ණ බලාපොරොත්තුව තියෙන්නේ උන්වහන්සේ පටන් ගත්තු දේ මේ ගෝලියෝ දිගටම කරගෙන යයි කියන්නේ. ඒකයි බලාපොරොත්තුව. ක්‍රියාපොතේ එකේ එහෙම කියලා තියෙනවා. යේසුස් වහන්සේ all that he began to teach උන්වහන්සේ do උන්වහන්සේ කරන්නත් ගන්නත් පටන් ගත්තු දේ ගෝලියෝ කරගෙන යන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ විදිහ කතාවක්. මම මොවුන් ගැන පමණක් නෙවෙයි කියන්නේ මගේ ඉස්සරහ පිට ආයි කියනවා මොවුන්ගේ වචනය කරන කොටගෙන මා කෙරේ විශ්වාස කරන්නන්ටත් ගැන. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ එළියට ගිහිල්ලා දේශනා කරපුවම දැන් ඕගොල්ලෝ අනිත් ඉදවරු ගලව ගන්නවා. ඊට පස්සේ මුළු ලෝකෙම ගලව ගන්නවා. God so loved the world. යේසුස් ඉඳන්දීම කිව්වා යොහන් 13:16 ලිව්වේ මේක වාකල් මුළු වර්ල්ඩ් එකම ගලව ගන්නවා කියලා. ඊට පස්සේ කියනවා මේ සියල්ලන්ම එකත්වයක් වන පිණිස පියෝ ඔබ මා තුලේද මා ඔබ තුලේද සිටිනාක් මෙන් මා එව් බව ලෝකයා විශ්වාස කරන පිණිස අප තුල ඔවුන් එකත්වයක් වන පිණිසත් යාඥා කරමි. වෙනවන්සේ ඒ වෙලාව යේසුස් වහන්සේ යාඥාවක් කියනවා. ඒ යාඥාවට උත්තර දෙන්න පුළුවන් අපිට. ඔයාටයි මටයි. අපි කරන යාඥාවට උත්තර දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අපිට යාඥාවක් කියනවා ඒක අපි ඉෂ්ට කරගන්න. ඒ යාඥාව මේකයි. ඕගොල්ලෝ එකිනෙකා එක්ක සමාදාන වෙන්න උනේ මමයි ක්‍රියායි එක වගේ. ඊට පස්සේ ඒ සමාදානය තුලින් ඒ පණිවිඩය යෙරුසලම ජුදෙය සමාරිය සහ මුළු ලෝකෙටම ගෙනියන්න. ඒ සමාදානය තුලින් ක්‍රියාපොතේ 1:8 කියනවා මේ සුදාත්මන ආවිත නුඹ යෙරුසලම යුදෙව් සමාරිය සහ මුළු ලෝකෙටම ගෙනියන්න කියලා. ඒ ගෙනියන්න ඕනේ කොහමද? ඒ ප්‍රේමකම තියෙන්න ඕනේ ඔයයි ඒගොල්ලෝ මමයි පියාණන් වහන්සේ එකට ඉන්නවා වගේ ඒ ස්ථානයකට එන්න. ඒ ඊට පස්සේ කියනවා එහෙම ආපුවාම ලෝකය මාව විශ්වාස කරන්නේ. යේසුස් ලෝකය යේසුන්ට විශ්වාස. අපි දැන් බලන්න මෙකා ගැන හරි ආසයි මම ඒ කරු කරන මුස්ලිම් මිනිස්සුන්ට ඒක මොකද දන්නවද? මෙකා කියන ස්ථානය
මුළු කුරාන් එකේම සටහන් කරලා තියෙන දෙසරයි. වැඩිම වුණොත් තුන්සරයි. ඇදලා වෙන විදිහට ඇදලා ගත්තොත් තුන්සරයි. මම කුරාන් එක ටිකක් ස්ටඩි කරලා තියෙනවා. දෙසරයි සටහන් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් ඕගොල්ලෝ එක වචනයක් කිව්වොත් කුරාන් මේ කවුරුද ඒගොල්ලෝ හරි තරහ යනවා ඒ ගැන. විශාල තරහක් යනවා. එංගලන්තේ ඉන්න මුස්ලිම් මිනිස්සු කියන්නේ මේක අවශ්‍ය නැහැ කියලා. ඇමරිකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු කියන්නේ මේක අවශ්‍ය නැහැ කියලා. ලංකාවේ ඉන්න මිනිස්සු කියන්නේ මේක අවශ්‍ය නැහැ කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා මුල් ගහට තියෙන සම්බන්ධතාවයේ තියෙන බලය. අපි ඒව යක්ෂයට දීලා. අපි ඒව පාවිච්චි කරන්නේ නැහැ. අපි කියනවා ඔබ එකතු කල මුළු ලෝකෙම ආව විශ්වාස කරන්න යනවා කියන. ඒ දෙම්ම කියනවා one new man. දැන් අපි දෙවියන් වහන්සේට ආදරේ නම් අපි දෙවියන් වහන්සේගේ ආදරේ ප්‍රකාශ කරන එක විදියක් තමයි උන්වහන්සේගේ යාඥාවට උත්තර දෙන එක. දෙවෙනි විදිය තමයි අපි දෙවියන් වහන්සේගේ නැවත ඒමට ආසා කරන එක. ওই දේ ඊටාත්ම අවශ්‍යම අවශ්‍යයි. ඇයි යුදවරුන්ට අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න තියෙන හදිස්සිය මොකද්ද? urgency එක මොකද්ද? ඒකට රීසන් එකක් තියෙනවා. ඒ රීසන් එක තමයි මේ රැප්චරයෙන් පස්සේ සභාව ඔසවගත්තෙන් පස්සේ මුළු ලෝකෙම ඊශ්‍රායල් දේශ විරුද්ධ වෙන්න යනවා. ආපහු බයිබලයේ කියනවා ජේකබ්ස් ට්‍රබල්. මේ යාකූබ්ගේ පීඩා කාලය කියලා තියෙනවා. ඒ පීඩා කාලයේදී මේ හොලොකෝස්ට් එකට වැඩි පීඩා එන්න යනවා ඒගොල්ලන්ට. මතේ 24 15 සිට 22 තුන ජර්මයි 37 වක් තැන්වල පෙන්නවා ඒගොල්ලන්ට ඉතිහාසයේ තිබුණ නැති පීඩාවක් ඒගොල්ලන්ට එන්න යනවා කියලා. ඒකින්ද අපිට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ ගලවගත්තු යේසුස්වහන්සේට හැම එකනම ඒගොල්ලෝ අපිත් එක්ක යන්න යනවා ස්වර්ග රාජ්‍ය. උන්වහන්සේ රැප්චර් එකේදී. ඒකින්ද අපිට අර්ජන්ට් එකක් තියෙනවා. දැන් දෙවෙනි කාරණාව අපි ඇස් දෙකෙන් බලන් ඉඳද්දී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනාගත වාක්‍යයන් ඉෂ්ට කරන කාර්යය. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එසේකියල් 37 බයිබලයේ කියලා තියෙනවා අනාගත වාක්‍ය පුද්ගලික වලට පාවිච්චි කරනවා. private interpretation දෙන්න එපයි කියලා දෙවෙනි පේත්‍රුස් 1:19 සිට 20 ගණන් කියනකොට කියනවා මේ අනාගත වාක්‍ය වලට පුද්ගලික තේරුම් දෙන්න එපයි කියලා. දැන් ඒ කියලා තියෙනවා දෙවියන් වහන්සේ ගෙනාවා ඊශ්‍රායල් සෙනග උන්වහන්සේ ගෙනාවේ. ඒක ජෙරමාය 36 එහෙම කියනකොට කියනවා. කියලා ඊට පස්සේ මම වෙන දවසක පෙන්නන්න ගෙනාවෙන් පස්සේ දෙවියන් වහන්සේ කියනවා මම ඒගොල්ලන් ගෙනාවා දැන් උගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ට පරිවිඩි දෙන්න. මම හිතන්නේ ජෙරමාය 37 10 කියලා දෙනවා. හතර කොනෙන්ම ඇවිල්ලා ඒගොල්ලන්ට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කියන්න. අපි ඒක වාක්‍යයක් හැටියට ගන්න ඕනේ. එතකොට සකරියා 12:10 කියනවා දාවිද්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලාවේ කිරීමේ ආත්මය වගුරන්නේ. උන්වහන්සේ කියන උන්වහන්සේ පියාණන් වහන්සේ ඒගොල්ලෝ මුඛෙන් සමාව ඉල්ලන්න ඕනේ. ඒගේ මුඛෙන් ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගන්න ඕනේ. නමුත් උන්වහන්සේ ඒගොල්ලන්ට ඒ විදිහේ ආත්මයක් වගුරන්න යනවා. මේක ගැන කීප තැනක කියලා තියෙනවා. මම එක උදාහරණයක් ගන්නෙ. ජෙකරාය 12:10 දාවිද්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලාව කිරීමේ ආත්මය වගුරන්නේ. නමුත් ඔවුන් තමුන් විසින් ඇන්නා වූ තැනැත්තා යේසුස් වහන්සේ ඇන්නේ කවුද? දවුන් උතින් ඇන්නා වූ තැනැත්තා වන මා දෙස බලා සිට එකම පුත්‍රයෝ ගැන වැළපෙන්නක් මෙන්න ඒගොල්ලෝ දුක් වෙන්න යනවා ඒගොල්ලෝ පසුතැවිලි වෙන්න යනවා හරියට ඒගොල්ලන්ගේම පුත්‍රයෙකුට ඒ විදිහේ පීඩාවක් වුණා වගේ එකම පුත්‍රයෙක් ගැලවෙන්නක් මෙන් උන්වහන්සේ ගැන වැළපෙනවා ඇත මේක එක්කෙනෙක් දෙනෙක් නෙවෙයි මුළු රටම වැළපෙන්න යනවා ඒ ගැන කඳුලා ගැන කුළුඳුලා ගැන ශෝක වන්නක් මෙන් උන්වහන්සේ ගැන ශෝක වෙනවා. ඒගොල්ලෝ කියන්නේ යනවා අනේ අපිට සමාව වෙන්න කියලා. උන්වහන්සේ කියන්නේ ඒක වෙන්න යන්නේ ඒගොල්ලෝ පීඩා තුලින් යන කාලයේදී. රෝම 28
රෝම 11 28 සිට 30 දක්වා කියනවා සුභාරංචිය ගැන නම් ඔවුහු නුඹලා නිසා සතුටු වෙනවා. සුභාරංචියට ඒගොල්ලෝ සතුටු වෙන්නේ තමයි අපි ඒගොල්ලන්ට දෙවියෝ කියන එක චිත්ත කළා. ඒක වෙන දවසක අපි බලමු. නමුත් තෝරා ගැනීම ගැන නම් ඔවුහු පියවරු නිසා ප්‍රේම ලද්දෝය. මක්සාද දෙවියන් වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවෙන්නේ. උන්වහන්සේ දැන් අපේ තාත්තා අර ඩීඩ් එක දුන්නා අපේ තාත්තගේ හතුරට. නමුත් හතුරට දුන්නා. ඒ වුණාට දැන් ඒක ගන්න බෑ. කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ දීමනාද කැඳවීමද නොවන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු අපිට කොහොමද සුභාරංචිය ආවේ? අපිට කොහොමද සුභාරංචිය ආවේ? ඔයගොල්ලෝ ක්‍රියාපොත කියවලා බලන්න. ඔයගොල්ලෝ එපිසපොත් කියවලා බලන්න. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ කිව්වම මුළු ලෝකෙටම පණිවිඩය ගෙනියන්න කියලා ඒගොල්ලෝ ජීවිතේ පූජා කරගෙන ගෙනාවා. අපිට වචනේ ගේන්න මේ අපිට වචනේ ගෙනාපු දවස්වල රෝම ওই විදිය රටවල ගෙනාපු දවස්වල හරියට අනුරූප වන්දනාව හරිම භයානක විදියට තිබුණේ. ඒගොල්ලෝ මරාගෙන මරුණා ඒගොල්ලෝ ජීවිතේ පූජා කළා අපිට මානසික කියන්නේ. පුදුම සැක්‍රිෆයිස් එකකින් පරිත්‍යාගයෙන් ජීවිතේ පූජා කරගෙන තමයි අපිට ගෙනාවේ. අපි අද ක්‍රිස්තියානිකාරු වෙලා ඉන්නේ ඒකයි. අපි ඒගොල්ලන් තිබුණ කැඳවීමෙන් 50% අපිට ඒ කැඳවීම ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ වැඩේ ඉවර කරලා දාන්න. ඒක මොකද ඒගොල්ලෝ පුදුම කැඳවීමකින් ඒගොල්ලෝ අපිට උන්වහන්සේගේ වචනේ ගෙනාවනවා. අපි ඒක ස්තුතිවන්තකමින් පිළිගත්තද? නෑ. අපි පිළිගත්තේ ඒගොල්ලන්ට වද දීලා. අපි දවසක Google කරලා බලන්න මේ persecution of the Jews by the Christians. ජුදෙව්වරුන්ගේ ක්‍රිස්තියානිකාරයෝ කරපු පීඩා අවුරුදු 2004 කියලා බලන්න අපි ඒක ස්තුතිවන්තකමින් පිළිගත්තේ නෑ. අපි දානියෙල් වගේ වෙන්න ඕනේ. දානියෙල් අවුරුදු 70 ඉවරලා නැවතත් යෙරුසලමට යන්න ලෑස්ති වුණාම දානියෙල් කවදාවත් නරක කරන මිනිහෙක් නෙමෙයි අහිංසක මිනිස්සෙක්. හරි ධර්මිෂ්ඨ මිනිස්සෙක්. නමුත් එයා යාඥා කළා දෙවියන් වහන්සේ එයා අන්දලා හරියට එයා මිනිමෙරුවෙක් වගේ ඇඬුවේ. අන්දලා යාඥා කළා පියාණෙනි මගේ පියවරුන් කරපු වැරදි වලට සමාව වෙනවා කියන්නේ. දානියෙල් 9:3 සිට 6 දක්වා ඒ විදිහේ ගතිගුණයක් තියෙනකොට අපේ පියවරු කවපු පව් වලට අපි ඒ විදිහට පස්තවිලිනකොට දෙවියන් වහන්සේ කියනවා දානියෙල් ඔයා දෙවියන් වහන්සේ ඉදිරියේ ආදරවන්තයෙක් කියලා. He said God called him my beloved. You are beloved before God කියලා. ඔයද තියෙන්නේ දානියෙල් 10:11 සහ දානියෙල් 10:19 කියනවා දානියෙල්ට beloved කියලා. මොකද එයා කරපු පාපයක් නෑ. නමුත් එයා දැනගත්තා අද ඒ රට මේ තත්ත්වයේ ඉන්නේ පියවරු කරපු පාපේ හින්දා එයා පියවරු ගැන පාපයට සම්මුඛ වෙනවා. ඒ වගේ අද අපි දෙවියන් වහන්සේ ඉදිරියෙම අපි ගිහිලා අවංකවම අපිට දෙවියන් වහන්සේ කියන්නේ අපිට සමාව වෙනවා. අපිට පණිවිඩය ගෙනාවු ආයත සලපුක ගැන කියලා අනේ ස්වාමීනි අපිව ඒගොල්ලෝ සම්බන්ධ කරගෙනව වහන්සේගේ ඒ සුද්ධාත්මන් වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ පණිවිඩය ඒගොල්ලන්ට ගෙනියන්න. මොකද ඒගොල්ලෝ ගෙනිච්චොත් වහන්සේගේ රැප්චර් එකේ නෝට ඒගොල්ලෝ ඉහළට යනවා කියලා. right දැන් තව කාරණයක් තුන්වෙනි කාරණය ඉතල කිව්වා අපි එකතු වුණාම දෙවියන් මුළු ලෝකෙම දැනගන්න යනවා කියලා දෙවියන් වහන්සේ කවුද කියන්නේ. මතකද මම කිව්වා අර බෙරිෂිට් කියන වචනේ. ඒ බෙරිෂිට් කියන වචනේ කියලා බලපුවම ඒකේ එක යුදෙව් වචනයක්. එක වචනයක්. ඒ වචනේ හැම අකුරටම තේරුමක් තියෙනවා. එතකොට ඒ වචනේ හරි ගැඹුරු තේරුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි යුදෙව් භාෂාවේ හැම අකුරකටම ගණනක් තියෙන නම්බර් එකක් තියෙනවා. අපිට මේ එක අකුරක නම්බර් එක 5යි කියලා, තව අකුරක නම්බර් 8යි කියමුකෝ, තව අකුරක නම්බර් 12යි කියමුකෝ. දැන් මේ වචනේට මේ අකුරු තුනක් තියෙන මේ නම්බර ටික එකතු කරුවම ඒ නම්බර එකට තේරුමක් තියෙනවා. එච්චර ගැඹුරුයි.
ස්වාමීන් වහන්සේගේ වස්තුව උන්වහන්සේගේ ඒ භාෂාව තුළ සහ උන්වහන්සේ ඒගොල්ලන්ගේ කල්චර් එක තුළ හංගවලා තියෙන්නේ. ඉතින් අපිට දෙවියන් වහන්සේගේ වචන තුළට ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. ඇයි මොකටද ගැඹුරට යන්න අවශ්‍ය? අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා. නේද? අපි පුතේ අපි ළමෙක් විතරක් කියන්නේ නැහැ පුතේ උන් පෙරි ඉගෙන ගන්න එපයි කියලා. අපි ඉගෙන ගන්න කියනවා නේද? හොඳ දොස්තර කෙනෙක් වෙන්න කියනවා. මිනිස්සු මරන දොස්තර කෙනෙක් නෙවෙයි. මිනිස්සු සුව කරන දොස්තර කෙනෙක් වෙන්න කියනවා. ඉතින් ඒ වාගේ අපි දෙවියන් වහන්සේට ආදරේ නම් අපි ආස වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය තුල ගැඹුරෙන් ගැඹුරට යන්න. මොකද ගැඹුර තුල තියෙනවා එලිදරව්, ඒ එලිදරව් තුල තියෙනවා බලය. දෙවියන් වහන්සේගේ බලේ වචනේ බලේ තියෙන එලිදරව් තුල. වචනේ නෙමෙයි. වචනේට බලේ නෑ. වචනේ එලිදරව් තුලයි බලේ තියෙන්නේ. right? ඉතින් අපිට ඒ නිසා අපි යටහත් වෙන එක ඉතාමත්ම අවශ්‍යයි. දැන් මතකද දෙවියන් වහන්සේ අපි යටහත් වුනේ නැත්නම් අපිව යටහත් කරනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි යටහත් වුනේ නැත්නම් උන්වහන්සේ අපිව යටහත් කරනවා. මොකද ලාසරුස් සහ හිඟන්නාගේ කතාව. right? මේ ලාසරුස් සහ පොසත් යවුනේ මනුස්සයෙක් කතාව. අන්තිමට මොනවද උනේ? පොසත් යවුනත් මලා ලාසරුස් මලා ලාසරුස් ගිහිල්ලා ආබ්‍රහම්ගේ කුසම් එකේ ලැපැත්තේ හිටියා. නමුත් අර පොසත් මිනිහා කියනවා අනේ ලාසරුස්ගෙන් හිඟා කනවා යා. අනේ ඔය ඇඟිල්ලෙන් මට වතුර ටික බින්දුවක් දිවේ තියන්න කියලා. ඒකවත් හම්බුනේ නැහැ. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දැන් යටත් වුනේ නැත්නම් උන්වහන්සේ අපිව සදාකාලෙදී යටත් කරන්නේ. ඒකට ප්‍රමාද වැඩි. ඒ වගේම උන්වහන්සේ ඉදිරියේ අපි යටත් වුණොත් උන්වහන්සේ සදාකාලෙදී උසස් කරන්නේ. ඉතාමත්ම අවශ්‍යයි. යේසුස් වහන්සේගේ මනාලිය වෙනකොට වඩා උසස්කමක් තියනවද? නෑ. ඒකින්ද අපි තාමත්ම අවශ්‍යයි අපි මේ ලෝකේ යටහත් වෙන එක ගැන අපි හොඳටම කල්පනා කරගන්න ඕනේ. අපි දවස් හරි ස්වර්ග රාජ්‍යයේ කවුද ඉන්නේ? ස්වර්ග රාජ්‍යයේ ඉන්නේ බයිබලයේ කියලා තියෙනවා යේසුස් වහන්සේ නිසා ස්වර්ග රාජ්‍යයේ ඊශ්‍රායල් දේශේ. ස්වර්ග රාජ්‍යයේ ඉන්නවා උන්වහන්සේගේ සත්‍ය සභාව true church. True church අපි යනවාන්ස කියනවා අපි ඔයාට එන්න ඕනේ මනාලිය ස්ථානෙට එන්න. එතකොට ෆැමිලි එකක් බලන්න. අපි හිතමු විශිෂ්ට භෝජන සංග්‍රහ වගුව ගැන බලන්න. The great banqueting table in heaven. Great banqueting table in heaven. Awesome banqueting table in heaven. අති විශිෂ්ට භෝජන සංග්‍රහ වගුව ගැන බලන්න. ඒකේ ඉන්නේ කවුද? ත්‍රිත්වය. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුදාත්ම වහන්සේ, ඊශ්‍රායල් දේශයේ ඊශ්‍රායල් සහ සභාව. බයිබලයේ කියනවා thy kingdom come, thy will be done on earth as it is in heaven. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉෂ්ට වෙන්නේ. අපි ඒ ගැන යාඥා කරන්න ඕනේ. දැන් මම කිව්වා ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන කෙටි හැඳින්වීමක් දුන්නා. මම මේ නෝට්ස් වල ඉදිරියට ඒකට ගැඹුරට යනවා. ඊට පස්සේ දැන් මම කිව්වා මේ අපිට තියෙන වගකීම ගෙනියන්න ඊළඟට අපි දැන් අපි ඉන්නේ ස්ථානයේ ඉඳලා ඊළඟ මේජර් ෆෙස්ටිවල් එක මංගල්‍ය තමයි රැප්චර් එක. මේ රැප්චර් එක. ඒ කියන්නේ සභාව උසව ගන්න එක. සභාව උසව ගත්තන් පස්සේ උසවගත්තු වෙලාවෙ ඉඳලා යේසුස් වහන්සේගේ නැවත ඊම තියෙනවා. දැන් සභාව ඔසවගෙන වැයි මාවයි අපි දෙවියන් වහන්සේ තුල අවංකව සේවය කළොත් අපි ඔසව ගන්නවා. ඊට පස්සේ ඒ කාලයයි දෙවියන් වහන්සේගේ නැවතීමයි කාලය ඇතුළත අවුරුදු 7ක කාලයක් තියෙනවා. අවුරුදු 7ක කාලයක් තියෙනවා. ඒ කාලයට කියනවා the 7-year period of tribulation. ඒ කියන්නේ විශේෂ tribulation කියන්නේ කරදර කාලයක්. පීඩා කාලයක්. අවුරුදු 7ක පීඩා කාලයක් තියෙනවා. දානියල් 7:25, 9:27, මතෙව් 24 ඒ විදිහ බලනකොට අපිට පේනවා පීඩා කාලයක්. අපි රැප්චර් එක දිහා බලමු. රැප්චර් එක කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඔසවා ගැනීම. හොරඬා the feast of trumpets. හොරණෑ මංගල්‍ය. හොරණෑවේ මංගල්‍ය කියන්නේ මොකද්ද? අපි හොරණෑ මංගල්‍ය දිහා බලන්න ගියාම අපි යනවා හොරණෑ මංගල්‍ය ගැන. feast of tabernacle යුදෙව්වරු කොහොමද ඒක පිළිබන්නේ කියලා. ඒ feast of tabernacle එකට ගියාම මම කෙටියෙන් කියන්නම්.
ඒ ට්‍රම්පට් එක ගහපු වෙලාවේ ඒක විනිශ්චය දවසක් කියලා කියනවා. අපි අර ට්‍රිබියුලේෂන් ටයිම් එකට යන්නේ කියලා රැප්චර් එක දිහා බලමු. ඒකට කියනවා රැප්චර් එක දවස විනිශ්චය දවසක්. ඒ යුදෙවුන්ගේ චාරිත්‍ර අනුව ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ හරි බයයි මේ ඒකෙදී මුළු සෙනගම කොට්ටාස 3කට කැඩෙනවා. අද යුදවරු ඒගොල්ලෝ මේ ෆීස්ට් එක සෙලිබ්‍රේට් කරනකොට ඒක ගැන කල්පනා කරනවා. හැබැයි ඒකේ ආත්මික පැත්ත දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ බයිබලයේ සටහන් කර පරණ කිවිසුමේ සටහන් කරලා තියෙන පැත්ත පමණයි ආත්මික පැත්ත දන්නේ නැහැ. ඒකෙදි මිනිස්යන්ව කොටස් 3කට බෙදනවලු. ඒ කොටස් 3 තමයි ධර්මිෂ්ඨ මිනිසයන්. පළවෙනි කොටස ධර්මිෂ්ඨ මිනිසයන්. ඒගොල්ලන්ට ජීවනය දෙනවා. ඒගොල්ලන්ට තව ජීවත් වෙන්න දෙනවා. ඒතකොට ආත්මික පැත්ත බලපොම කියනවා පළවෙනි තෙසලෝනි 4:15 සිට 17 පළවෙනි කුරින්තිය 15:51 සිට 52 දී කියනවා දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ අයව උන්වහන්සේ උසුලනවා. ඊට පස්සේ කොට්ටාසයක් තියෙනවා. ඒ තමයි wicked people. නරක මිනිස්සු. දෙවියන් වහන්සේ පිළිගත්තේ නැහැ. දෙවියන් වහන්සේට විරුද්ධයි. ඒගොල්ලෝ නරකයි. ඒගොල්ලන්ව දැන් අන්තක්‍රිස්තු එනවා මේ අවුරුදු 7 රැප්චර් එක ගියාන් පස්සේ යේසුස්ගේ නැවත ඊමරත් ඒ අවුරුදු 7 තුල අන්තක්‍රිස්තු එනවා. අන්තක්‍රිස්තු ආපම ඒ අන්තක්‍රිස්තු කියනවා අපිට මාක් එකක් ගන්න ඕනේ. දකුණු අතට හෝ එහෙම නැත්නම් නල්ලට මාක් එකක් ගන්න ඕනේ. ඒ මාක් එක ගත්තේ නැත්නම් අපිට පීඩා දෙනවා. තේරුණාද? දැන් ඒකේ කියලා තියෙනවා හැබැයි සලකුණ ගත්තු මිනිසයාට දෙවියන් වහන්සේගේ උදාස විශේෂයෙන්ම එනවායි කියලා. ඒකට ස්ක්‍රිප්චර්ස් ඕන එලිදරව් පොතේ 13 16 සිට 18 එලිදරව් 14 9 සිට 10 දක්වා. ඒ සලකුණ ගන්න නැහැ. දැන් හුඟක් ඒ සලකුණ ගන්න නැහැ. ඒගොල්ලන්ට බයිබලේ දන්නේ නැහැ. ටක් ගාලා කීපෙරි සලකුණ ගන්නවා. ඒ වගේම දැන් බයිබලේ දන්න අය ඉන්නවා නමුත් ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ දාලා ඒගොල්ලෝ හරියට 10 virgins ඒ කියන්නේ කන්‍යාව 10 දෙනාගේ උපමා කතාවේ දෙවියන් වහන්සේ කියනවා ඒගොල්ලන්ට කන්‍යාව ඒගොල්ලෝ ගැලවිලා හිටියේ ඒගොල්ලන්ට තෙල් තිබුණා ඒගොල්ලන්ට සුද්ධාත්ම නැවත තිබුණා නමුත් ඒ සුද්ධාත්ම පිරිතර යන්නේ මොකටද දෙවියන් වහන්සේට සේවය කරන්න ඒගොල්ලන්ට වැඩිපුර සුද්ධාත්ම වහන්සේ තිබුණේ නැහැ ඒගොල්ලෝ දෙවියන් වහන්සේට සේවය කළේ නැහැ ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කැමැත්ත සොයලා සේවය කරපු නැති අයව දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව තියලා අනිත් අයව අරගෙන කියවලා බලන්න ඒක ගෝම ප්‍රවේශම් කියවලා බලන්න කන්‍යාව 10 දෙනාගේ උපමාව right දැන් ඒ ගියාය තුන්වෙනි කොටස පළවෙනි කොටසේ මොකද ධර්මිෂ්ඨාය ඒගොල්ලෝ හොසෝ ගන්නවා අනිත් අය සම්පූර්ණම ධර්මිෂ්ඨාය ඒගොල්ලෝ මේ කියන්නේ hina වෙන්න යනවා hina වෙලා මාක් එක ආපෙට ඒගොල්ලෝ සලකුණ ආපෙට ඒගොල්ලෝ ගන්න යනවා තුන්වෙනි කොටසේ තමයි දැනගන්නවා අයියෝ අපිට මිස්සුනා නේද කියලා හරි වැඩි දැන් මොකද කරන්නේ කියලා කිව්වා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ තව අවස්ථාවක් දෙනවා ඒ අවස්ථාව තමයි පීඩාව තුලින් ජයගෙන එළියට එන්නේ පීඩාව තුලින් අර අවුරුදු 7 කාලයේදී ජය අරගෙන එළියට එන්නේ කියලා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ තව අවස්ථාවක් දෙනවා හැබැයි එක කාරණයක් කියන්න කැමතියි අද දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණයෙන් කැපවි ජීවත් වෙන එක ලේසි දෙවියන් වහන්සේ යම් කිසි විදියකින් දාලා ගියොත් අර මාක් එක නොගෙන ඉන්නවට වැඩිය. අද දෙවියන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙලා සේවය කරන එක ලේසි දෙවියන් වහන්සේ යම් කිසි විදියකින් දාලා ගියොත් දන්නවා අයියෝ මට දාලා ගියා නේද කියලා එහෙනම් මම මාක් එක ගන්න නැහැ මට කණ්ඩ නැතුණත් මට දාගම් මාක් එක ගන්න නැහැ මට ජොබ් එක නැතිවත් මාක් එක ගන්න නැහැ මගේ ගේ ආණ්ඩුවෙන් අල්ලගත්තත් මාක් එක ගන්න නැහැ මම පාරේ ජීවත් වුණත් මාක් එක ගන්න නැහැ කියලා ඒ විදිහේ කැපවීමකින් මාක් එක නොගෙන ජීවත් වීම අපහසුයි අද සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප වෙලා ජීවත් වෙනට වැඩිය. අද සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප වෙලා ජීවත් වෙන්න මිලක් ගෙවන්න තියෙනවා. පරිශ්‍රය තුලින් යන්න තියෙනවා. සැක්‍රිෆයිස් කරන්න තියෙනවා. නමුත් ඒ මිලය අරකට එක සංසන්දනය කරන්න බෑ. ඒකින්ද මම බෑගෑපත් ඉල්ලන්නේ මොනවද? දෙවියන් වහන්සේ කැමැත්ත මොකද්ද ඔයාගේ ජීවිතේ? දෙවියන් වහන්සේ කැඳවීම මොකද්ද?
හැම ඉරිදම නැත්තම් සිකුරාද නැත්තම් සෙනසුරාදා පල්ලිය තියෙන දවසට ගිහිල්ලා 10% දීලා මේ බොහොම සාධාරණ ඒක ඉඳලා මදි. ඔයා හොයාගන්න ඕනේ දෙවියන් වහන්සේ වැරදි තියෙන කැඳවීම මොකක්ද? අද සමහරවිට මට ඒක කරන්නේ මම අද මම හිතන්නේ මෙසේජ් එකෙන් භාගයක් කරන්නේ තව මිනිත්තු 5කින් නවත්තන්න ඕනේ මේ ඒක කල්පනා කරලා බලන්න. ඒකින්ද tribulation period එකට එන්න එපා. මේ පීඩා කාලෙට එන්න එපා. දැන් අපි මෙච්චර මොනවද කියුවේ? මම මෙතනින් නවත්තන්න පොඩි මේ notes වලින් half කියලා තියෙනවා. අදියර ගන්න notes වලින් තමයි half කියලා තියෙන්නේ. මම ගිය සුමානේ වගේ කොහොම compress කරන්න නැතුව එන සුමානේ මම මේක දිගටම කරගෙන යන්න. එන සුමානේ ආද අපි බැලුවා දෙවියන් වහන්සේගේ පැවිල්ල ගැන. එතකොට දෙවියන් වහන්සේ බැලුවා අර universal සහ theocratical administration දෙවියන් වහන්සේ දිව්‍යාංග පාලනය ක්‍රම විද්‍යා උන්වහන්සේ පාලනය කිරීම මුළු ලෝකයේ අනිත් planets ඔක්කොම උන්වහන්සේ කෙලින්ම පාලනය කරනවා. ලෝකයට උන්වහන්සේ අපේ ස්වරූපේ මාර දිව්‍යාංග පාලනයේ පුද්ගලයෙක්ව හරහා කරන්න උන්වහන්සේ තේරෙන්නේ නැහැ. ඒ වෙයි මමයි. right? අපි ඒක ගැන කතා කරමු. ඊට පස්සේ අපි කතා කළා කොහොමද බොහෝ ජාතීන් පටන් ගත්තේ කියලා. ඒ පටන් ගන්නකොට පටන් ගත්තේ කවුද? නිම්රෝඩ්, සෙමිරාමිස් සහ ඩැමිස් කියන පවුල තුලින්. දැන් සාතාන්ට ඕනේ යාගේ ත්‍රිත්වයේ ගේන්න එයාගේ ත්‍රිත්ව මේ තුන් දෙනා තුලින් ගෙනාවා. ඊට පස්සේ අපි දැනගත්තා අපි කතා කළා මේ ආබ්‍රහම තෝරගත්තා. ඒ මොකද දෙවියන් වහන්සේගේ පටන් ගැනීමේ ඉඳන් සලස්ම තිබුණේ යේසුස් වහන්සේව මේ ලෝකෙට මිනිසෙක් දෙන්න. යේසුස් වහන්සේට මේ ලෝකේ මිනිසෙක් වෙන්න හේතුව මේකයි. යේසුස් වහන්සේ මේ ලෝකේ මිනිසෙක් නැත්නම් එයාට බලය නැහැ මේ ලෝකේ ඇවිල්ලා රජ කෙනෙක් වෙන්න. මොකද දෙවියන් වහන්සේ පරිපාලනය පුද්ගලික හරහා දීමට තීරණය කළා පටන් ගැනීම. එයා කෙලින්ම ඇවිල්ලා පාලනය කරන්න කිව්වොත් එයා බුරුකාරයෙක්. හරියට මම වැට ගෑස් දුන්නා. දැන් මම ඒ ගේ වෑගෙන් බලෙන් ගන්න ගන්න බෑ. කියන මිනිස්සු ඒකනේ යේසුස් වහන්සේ කියන්නේ අන්තිම ආදම් කියලා. right? ඊට පස්සේ දෙවියන් වහන්සේ ඒ නිසා එක්තරා ජාතියක් තෝරගත්තා ඒ ජාතිය තුලින්ම යන්න කියලා. ඒ නිසා ඒ ජාතියට දඬුවම් කළා අනිත් ජාතින් වලට වැඩි. අපි ළමකින් ඇහුවොත්ම කවුද වැට හුඟක්ම දඬුවම් කරපු කෙනාගේ නම කියලා වැ බලන්න 99%ක් කියන්නේ තාත්තගෙන්. එහෙම නැත්නම් සමහර කෙනෙක් ළමයිගේ නම ළමකින් ඇහුවොත් කවුද වැට වැඩිම දඬුවම් දෙලා තියෙන්නේ කියලා. එයාගේ නම කියන්නේ නෑකම කියන්න එපා. නම කියන්න කිව්වොත් බය නැතු වැට විශ්වාස කරන්න පුළුවන් මේ කියන්නේ තාත්තගෙන්. එහෙම නැත්නම් මේ කියන්නේ අම්මගේ නම. සමහර ටීචර් කෙනා වෙන්න පුළුවන්. ඒද දෙවියන් වහන්සේ තෝරගත්තා. ඊට පස්සේ මම කිව්වා යේසුස් වහන්සේ මිනිසෙක් බවට පත් වුණා. අදත් යේසුස් වහන්සේ ඉන්නේ මිනිසෙක් විදිහට. හැබැයි යාගේ ස්වර්ගීය ශරීරයෙන් අපිටත් ඒ විදිහම ශරීරයක් ලැබෙන්න යනවා අපිත් මරණම. නමුත් අද යේසුස් වහන්සේගේ නම මොකක්ද දන්නවද? Lion of the tribe of Judah. අද වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ඉන්නකොට යාගේ නම Lion of the tribe of Judah. ජුදා දේශයේ සිංහයා. ජුදා දේශයේ සිංහයා කියලා. එයා ගියේ යුදෙවෙක් හැටියට මේ ලෝකෙට ආව යුදෙවෙක් හැටියට එයා යුදෙවෙක් හැටියට ඉහළට ගියා ආත් පල්ලෙහාට එන්නේ යුදෙවෙක් හැටියට අපි යාට සරණපාව ගන්න යනවා සරණපාව ගත්තාම දැන් අපි මගේ පුරුපසිභාවය මගේ ඒ පුරුපසිභාවයට සම්බන්ධ වෙන්න යනවා කවදා හරි right ඊළඟට අපි කතා කළා රැප්චර් එක ගැන යේසුස් වහන්සේ උසව ගැනීම කියන්නේ ඊට පස්සේ අපි කෙටියෙන් කතා කළා රැප්චර් එකයි උසව ගැනීමේ යේසුස් වහන්සේගේ නැවතීමේ මැද කාලයේදී අවුරුදු 7ක අන්තක්‍රිස්තුස් තුලින් එන පීඩා ගැන. right? දැන් මගේ කාලය අවසන්. හොඳ. ඒකින්ද අපි එනසුමානේ කතා කරමු kingdom of God ගැන. මොකද දෙවියන් වහන්සේගේ රාජධානිය. දෙවියන් වහන්සේගේ රාජධානිය දෙවිදියකට එන්න යනවා. එකක් තමයි මිලේනියම් එක. ඒ කියන්නේ දශ වර්ෂ යේසුස් වහන්සේගේ රජ කිරීම. ඒක තියෙන්නේ කොහෙද? එලිදරව් පොතේ 20 ඒක ස්ටෑන්ඩ් කරලා. ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ මේ ලෝකයේ මේ තියෙන විදිහට සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා වැය කියවලා බලන්න පුළුවන්. එන්දිසලා සුමානේ එන්දිසලා ඒක කියවලා එන්න. ඊට පස්සේ 21 කියනවා
අලුත් ස්වර්ග රාජ්‍ය, new heaven, new earth, new Jerusalem. ඒකේ විස්තර ටිකක් කියවලා බලන්න. මට මේවා මතක් වෙනකොට මේ ලෝකෙ මොනවද කියලා හිතෙනවා. ඉතින් ඊට පස්සේ එන සුමානේ අපි බලමු අපි කොහොමද මේකට ලෑස්ති වෙන්නේ. Gospel of the kingdom, not gospel of salvation. අපි gospel of salvation කියලා දැක්වම අපි දෙවියන් වහන්සේට මනින්න යන්නේ අපිට මේ ලෝකයේ දෙන දේවල් වලින්. කාර් එකක් හම්බුණා, ප්‍රොමෝෂන් එකක් හම්බුණා, අපි යාඥා එල්ලීමත් ඒ වලට, යාඥා අපේ සාක්ෂියත් ඒ වලට. මොකද අපි මේ ලෝකයේ දේවල් විතරයි අපිට තියෙන්නේ. නමුත් අපි දෙවියන් වහන්සේගේ රාජධානියට ඇස් යොමු කරපුවම අපිට කාර් එකක් හම්බුනේ නැතත් මොන හිරේ හිටියත් මාලිගාවක හිටියත් වෙනසක් නැහැ. මගේ ඉලක්කය තියෙන්නේ ස්වාමීන් වහන්සේ සමග කෝදාහරි මොනස්ගේ රාජධානිය ජීවිතය. අපි දැන් ඒ මෙසේජ් එක තමයි යම් කිසි කෙනෙක් ගැලවීමට ආපුවම අපි පුළුවන් තරම් වෙනට මේ බලාපොරොත්තුව මේ සුන්දර අනාගතය ගැන අපි මිනිස්සුන්ට කියනවා. අද මොකක් අය පසුතැවිලි වෙන්නේ ඇයි? ඇයි පසුතැවිලි වෙන්නේ? ඇයි ඇවිල්ලා backslide වෙන්නේ? ඇයි ඒගොල්ලන්ගේ යේසුස් වහන්සේගේ තියෙන connection එක යේසුස් වහන්සේ උන්ට කරන දේ. Many people know their God by what God does for them, not what God wants to do through them. අපි දෙවියන් වහන්සේ දැනගන්න ඕනේ උන්වහන්සේ අපි තුලින් කරන ක්‍රියා තුලින්. ඒට අනාගත වක්‍ර කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සමහරට දෙවියන් වහන්සේගේ වැඩ බිස්නස් කෙනෙක් කියලා විශාල විදිහට සේවය කරන්න කියනවා. සේවය කරන්න කියනවා. නමුත් මොන දේ වුණත් අපි ඒවලට කියනනේ ස්වාමීනි වහන්සේ මේ ලෝකෙට ආවලාවේදී ස්වාමීනි වහන්සේ ආපු ඒ කාර්යයට වහන්සේ කොහොමද කැපවුම්කින් සේවය කළා. වහන්සේගේ අනුගමනය කරපු පාව අන්තිම දක්වා කොහොමද කැපවුම් සේවය කළා. දැන් සුද්ධාත්මන් වහන්සේ ආවෙන් පස්සේ ඒ සියලු ගෝලියෝ ස්වාමීනි ඒගොල්ලන්ගේ මමත්වයෙන් ඒගොල්ලෝ එළියට ආවා. ඇවිල්ලා ඉස්සර ඒගොල්ලෝ කෙනෙක් දකුණු පැත්තේ ඉඳ ගන්න දුන්නේ, තව කෙනෙක් වම් පැත්තේ ඉඳ ගන්න දුන්නේ. ඒ කොහොම විසිකලා නැහැ. විසිකලා ස්වාමීනි වහන්සේ දෙසම බලාගෙන ඉඳී. ස්වාමීනි පවුල්වයි සයිලස්වයි හිරේ දාපුම ඒගොල්ලන්ට හිරගේ පිළුනේ නැහැ. ඒගොල්ලන්ට පෙනුනේ ඒගොල්ලෝ සමග සිටගෙන සිටින යේසුස් වහන්සේ. ශැප්‍රක් මිෂක් කියන බෙන්නගුව ගින්දරට දාපුම ස්වාමීනි ඒගොල්ලන්ට ගින්දර පෙනුනේ නැහැ. ඒගොල්ලන්ට පෙනුනේ උන් සමග සිටින යේසුස් වහන්සේ පමණයි. ජෝසප් ස්වාමීනි පොටිෆයි ගෙදරට ගිහින් දාපුවම උපති පොතේ 39 දෙකේ කියනවා ඒ God යා සමග සිටියයි කියලා. ඒකට පෙනුනේ දෙවියන් වහන්සේ පමණයි. මම විශ්වාස කරනවා ඒලා හිටියේ යේසුස් වහන්සේ. ඒ වගේම ස්වාමීනි එයාව සිරේ දාපුවම කියනවා ස්වාමීනි මම හිතන්නේ උපති 39 20 නැත්නම් 21 කියනවා as the presence of God was with him. යාඥා කරනවා ස්වාමීනි අපි වහන්සේ කැමැත්ත තුල ඉන්නකොට වහන්සේගේ වචනේ කියනවා go and lo I am with you. යන්න මම නුඹ සමග සිටිනවායි කියනවා. මම දෙවියන් වහන්සේ මයි ළඟ සිටින ඒකට මම ආස නම් අපි ආදරය කරන අය ළඟ අපි ඉන්න ආසයි. අපි ආදරය කරන ළඟ අය ඉන්නවා නම් අපි උන්වහන්සේ කියන තැනට යන්න ඕනේ. go and lo I am with you. නුඹ යන්න මම නුඹ සමග සිටිනවායි කියනවා. එහෙම කරමින් වහන්සේට සේවය කරමින් සිටියේදී අපි දන්නේ නැහැ ස්වාමීනි අද ලෝකයේ වෙන දේවල් දිහා බලනකොට ස්වාමීනි ඒ රැප්චර් එක කොයි මොහොතද කියලා අපි දන්නේ මොන මොහොතද කියලා දන්නේ නැහැ ස්වාමීනි. නමුත් අපිට ඒ ගැන කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. අපිට ලෝකයේ දේවල් ස්වාමීනි වහන්සේගේ ඇස් දෙක තුලින් බලන්න අවශ්‍යයි ස්වාමීනි. ඒව දැනගෙන ස්වාමීනි ඉදිරියට යන්න වහන්සේ සමග සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් යේසුස් වහන්සේ මෙන් ස්වාමීනි ඉදිරියට යන්න අපි සියලු දෙනාටම වහන්සේ ආලපේශම් මඟ පෙන්වන්න. මඟ පෙන්වීම දෙන වෙන්නේ යේසුස්. Hallelujah. Hallelujah. Thank